සුබ සන්ධ්‍යාවක් සියලුම දෙනාට. ඉන්වෙන්සර් 2022. ඉතින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා සංගමය ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම සමග එක්ව සංවිධානය කරන නව නිපැයුම්කරුවන්ගේ තරඟයට අනුබද්ධව සංවිධානය කරන මාර්ගගත දේශන මාලාවේ සමාරම්භක දේශනය සමගයි ඔබ මේ එකතු වෙන්නේ. ඉතින් ආරාධිත දේශනය සඳහා පැමිණ සිටින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ කතිකාචාර්ය සහ ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස්තුමන් වන මහාචාර්ය එන්.එම්.එස්. සිරිමුතු ගුරුතුමන් සහ තාක්ෂණික ස්ථානමාරු කාර්යාලයේ කළමනාකාරතුමන් වන ත්‍රිෂාන් පෙරේරා මහතාද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ පීඨාධිපති මහාචාර්ය ලලින් කරුණානායක ගුරුතුමන්ද භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධාන මහාචාර්ය ඒ.ආර්. කුමාරසිංහ ගුරුතුමන්ද භෞතික විද්‍යා සංගමේ අනුශාසකතුමිය වන මහාචාර්ය සී.පී. අබේරත්න ගුරුතුමියද ඒත් සමගම අපිත් සමග එකතු වුණු අපේ ආදරණීය ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාමද පැමිණි සිටින සියලුම සහෝදර සහෝදරියන්ද ඉතාමත් ආදරයෙන් යුතුව පිළිගනු ලබනවා. ඉතින් වැඩසටහනට ආරම්භයට මත්තෙන් සම්ප්‍රදායනුකූලව විශ්වවිද්‍යාල ගීතයට ආචාර දැක්වීමට සියලු දෙනාටම ආරාධනා කර සිටිනවා. ශ්‍රී ලංකා පින්වර රන්දිරණි श्रीनिवास महाअगनगरे श्री जयवर्धनपुर सरसरी श्रीनामय रंगवौ लोमुदुने हिक्कडुए सिरि सुमगुल समिदुन කල විද්‍යෝදය විදු බිමදුන් එළියෙන් දිවි මග සරසව් ශ්‍රී ලංකා පින්බර රන්දිරණි ශ්‍රීනිවාස මහඅගනගරේ ශ්‍රී ජයවර්ධනපුර සරසවි ශ්‍රීනාමය රඳවා लोमुदुने अयुक्तियेदी विवादशीली असत्ययेदी विचारशीली वियत् सभामेद समाजशीली वियतुन निदय पोबयौ श्री लंका पिंबर रंदिरणी श्रीनिवास महाअगनगरे श्री जयवर्धनपुर सरसवी श्रीनामय रंगवौ लोमुदुने विद्या उत्पततं सेट्टा विद्या उत्पततं सेट्टा Pakatan Sekta බොහොම ස්තුතියි. ඉතින් නව නිපැයුම් එක්ක දවසින් දවස වෙනස් වෙන ලෝකයේ මේ වෙනස අපිට ලං කරලා දෙන නව නිපැයුම් කරුවන්ට උන්ගේ දක්ෂතා පෙන්වන්න වේදිකාවක් ලබා දීමට සහ සමාජයේ ධනාත්මක වෙනසක් සඳහා පාර පෙන්වමින් උපාධි අපේක්ෂකයන් අතර නව්‍ය සංස්කෘතියක් ඇති කරන තමයි මේ තරඟය සහ දේශන මාලාව සංවිධානය කරලා තියෙන්නේ. ඉතින් ඉන්වෙන්සර් 2022 කියන්නේ මොකක්ද? මේ වැඩසටහනේ ඉතිරි සැලසුම් මොනවද? යනාදී මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වුණු ඔයාලා සමහරක් අය දන්නවා ඇති. ඉතින් අපි ආරාධනා කරනවා වැඩසටහනත් එක්ක දිගටම රැඳී සිටින්න කියලා ඔයාලට තවත් විස්තර දැනගැනීමට හැකියාවක් ලැබේවි. මේ අවස්ථාවේදී අප සමග එකතු වී සිටින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා සංගමයේ අනුශාසකතුමිය වන මහාචාර්ය සී.පී. අබේරත්න ගුරුමෑණියන්ට පැමිණි සිටින ඔබ සැමට වචන ස්වල්පයක් කතා කිරීමට මා ඉතා ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා.
සුබ සන්ධ්‍යාවක් අද මේ ඉන්වෙසෝ ඉනොවේටිව් අයිඩියා කොම්පිටිෂන් 2022 දේශන මාලාවට සාකච්ඡා තියෙන ඔබ ආරාධිත අමුත්තන් වන මහාචාර්ය සිරිමුතු මහත්මයා සහ ආචාර්ය ත්‍රිෂාන් පෙරේරා මහතා මගේ දායබර විශ්වවිද්‍යාල සගයින්ටත් ස්ටුඩන්ට්ස් ලටත් මම අවසර ඉල්ලනවා වචන ස්වල්පයක් කතා කරන්න. ඇත්තටම මම භෞතික විද්‍යා සංගමයට සුතිවන්ත වෙනවා මට මේ අවස්ථාව දීපු එකට. මම ගොඩක් සන්තෝෂ වෙනවා භෞතික විද්‍යා සංගමයෙන් මේ තවත් පියවරක් ඉදිරියට තියලා මේ අලුත් මේ වගේ තරගයක් සංවිධානය කිරීම ගැන විශේෂයෙන් මේකේ senior treasurers Dr. Vasanthi Bisilva ඇතුළු ශිෂ්‍යයෝ භෞතික විද්‍යා සංගමයේ හැම දෙනාටම ස්තුති කරන්න ඕනේ මේ අලුත් අදහස් අනුව මෙහිම දේවල් වලට යොමු වීම පිළිබඳව. අපි දන්නවා අපේ ෆැකල්ටි එකේ සහ අපේ අධ්‍යයන අංශයේ ගොඩාක් දක්ෂ කරගෙන යනවා. ඒ වුණාට සමහර ළමයි ඉන්නවා ඒගොල්ලන් ගොඩාක් අර සබ්ජෙක්ට් ලව් පෙන්වන්නේ නැති හිතන අර සැඟවුණු දක්ෂ Henna tu kiya be. Adam, we can't hear you, man. Excuse me, madam, you are muted. I think there was a connection issue. So ඉතින් මේ මට හිතෙනවා මේ අවස්ථාව දුන්නාම මේ ළමයි එකතු වෙලා වැඩ කරන අර ටීම් වර්ක් අර soft skills හැමතිස්සෙම මම කතා කරන soft skills වලට අවස්ථාවක් ලැබෙනවා. එකතු වෙලා වැඩ කරන ටීම් ස්පිරිට් එක මම හිතනවා බිල්ඩ් අප් වෙනවා කියලා. ඒක රැකියා සපේන අය ගොඩාක් කැමති ඩිවෙලොප් කරන්න කැමති ගොඩක් හොඳ ස්කිල් එකක් හැටියට සලකන දෙයක්. ඉතින් ඒකට අර සැඟවුණු දක්ෂතා එලි දක්වන්නත් ලැබෙන අවස්ථාව වගේම තවත් අවස්ථාවක් තියෙනවා මේ තමන්ගේ සබ්ජෙක්ට් එක ඇත්තටම නිකන් තියරි ගොඩක් ඉගෙන ගන්න බෝරිං දෙයක්කට වඩා ඇත්තටම රටට වැඩක් ඇති දෙයක් කරන්න පුළුවන් වැදගත් දෙයක්. අපි මේ ඉච්චර කැමති අකමැත්තෙන් ඉගෙන ගන්න නෙමෙයි උද්‍යෝගයෙන් ඉගෙන ගන්න සුදුසු දෙයක් කියන එකටත් ළමයින්ට මේ හේතු ගැන්වෙන අවස්ථාවක් කියලා මම හිතනවා. ඉතින් මම ගොඩක් වෙලාව ගන්න කැමති නෑ මේ අවස්ථාවේ මේ හැමෝම බලාපොරොත්තු වෙන්නේ අපේ ආරාධිත අමුත්තන්ට සවන් දෙන්න. මම හිතනවා අපි හැමෝටම අයිඩියා කොම්පිටිෂන් එක ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න ප්‍රතිඵල ගැන ගොඩක් දේවල් අපේ ආරාධිත දේශකයන් විසින් කියනවා ඇති. ඉතින් මම දැන් විද්‍යා සංගමයේ සියලු වැඩ කටයුතු මේ තරංගයත් එක්කම ඉන්වෙසෝ ඉනොවේටිව් අයිඩියා කොම්පිටිෂන් 2022 සාර්ථකත්වයටම පත් වෙන්න සහ අනිකුත් කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. බෙහෙවින්ම ස්තුතියි ගුරු මෑණියනි. ඉතින් මේ ඉන්වෙන්සෝ
ඉවෙන් එක ගැන කෙටි හැඳින්වීමක් කිරීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා සංගමයේ ඉන්වෙන්සෝ ප්‍රධාන සංවිධායකතුමිය වන නිම්නා පීරිස් සහෝදරියට ආරාධනා කර සිටිනවා. අලුත් දේ නොතනන ජාතිය ලෝ නොනගී යන කුමාරතුංග මුනිදාසයන්ගේ වදන් පෙළ ඔබ කවුරුත් අසා තිබෙනවා. ඔබේ හිතේ කොන්වල නව නිපැයුම් අදහස් ඕන තරම් තිබෙන්නේ නැති. ඒත් ඔබගේ ජීවිතයේ තිබෙන කාර්ය බහුලත්වයත් අධ්‍යාපන කටයුතු නිසාත් ඒ අදහස් කාලයත් සමග මියදෙන්නේ නැති. ඔබගේ ඒ නිර්මාණශීලී අදහස් තව දුරටත් මිය නොමිදෙන්නට ඒ අදහස් පළදායි ලෙස ලෝකයට එළි දක්වන්නටත් මූලික අඩිතාලමක් ලෙස අපේ ෆිසික්ස් සොසයිටි විසින් ඔබ සැමට දොරටු යුක්ත කර ඇත. ඒ ඉන්වෙන්සෝ 2022 Innovative Idea Competition. අපේ ඉවෙන්ට් එක ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම. එහෙම නැත්නම් ශ්‍රී ලංකා ඉන්වෙන්ටර්ස් කොමිෂන් එකත් එක්ක අත්වැල් බැඳ ගනිමිනුයි සංවිධානය කරලා තියෙන්නේ. ඒක නිසා මේ තරඟාවලියට සහභාගී වෙන ඔබ සැමට නවම අත්දැකීමක් හා වටිනා සහතික පත්‍රයක් ලබා ගන්න පුළුවන්. අපගේ තරඟාවලිය ගැන කෙටියෙන් සඳහන් කරොත් මේ තරඟාවලිය මට දෙකකින් සමන්විතයි. Applied Sciences Faculty ඕනෑම සිසුවෙකුට තනි පුද්ගලයෙකු ලෙස හෝ කණ්ඩායමක් ලෙස මේ තරඟාවලියට ලියාපදිංචි වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ කණ්ඩායමක් ලෙස ලියාපදිංචි වෙනවා නම් එක් කණ්ඩායමක සිටිය හැකි උපරිම සමාජික සංඛ්‍යාව 3කට සීමා විය යුතුයි. ඔයගොල්ලෝ මේ කම්පිටිෂන් එකට සහභාගී වෙන්න කැමති නම් පළමුව ඔයගොල්ලෝ පෙබරවාරි 25 වෙනිදාට පෙර ලියාපදිංචි වීම අනිවාර්යයි. ඒ වගේම තරඟයට ලියාපදිංචි වූ පසු තම නව නිපැයුම් අදහස ප්‍රොපෝසල් එකක් විදිහට සබ්මිට් කරන්න තියෙනවා. මේ ප්‍රොපෝසල් එකේ ෆෝමැට් එක අපේ වෙබ්සයිට් එක හරහා ඔයගලන්ට ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. ඒ ප්‍රොපෝසල් ෆෝමැට් එකට අනුව තම අදහස නිවැරදිව පැහැදිලිව ලියා සකස් කරගන්න. ඒ වගේම තම නව නිපැයුම් අදහස පැහැදිලි කරමින් විනාඩි 3ක වීඩියෝවක් ඔයගලන්ට හදන්න තියෙනවා. මේ ප්‍රොපෝසල් ડોකියුමන්ට් එක හා වීඩියෝ යන දෙකම සකස් කරගත් පසු ඒ පෙබරවාරි 28 වෙනිදාට පෙර ඔයගලන්ට සබ්මිට් කරන්න ඕනේ. අයිඩියා ප්‍රොපෝසල් එක හා වීඩියෝ යන දෙකම සබ්මිට් කරන්න නැති අපේක්ෂකයන් මෙම තරඟාවලියට සුදුසුකම් නොලබන නිසා ඔයගොල්ලන් අනිවාර්යයෙන් මේ දෙකම සබ්මිට් කරන්න අමතක කරන්න එපා. මේ තරඟාවලියේ ජයග්‍රාහකයන්ට දෙන ත්‍යාගය ගැන කතා කරොත් හොඳම නව නිපැයුම් අදහස් තුන සඳහා ශ්‍රී ලංකා ඉන්වෙන්ටර්ස් කොමිෂන් එකෙන් ග්‍රාන්ට්ස් ලබා දෙනවා. ඒ අදහස් ෆයිනල් අවුට්කම් එකක් ලෙස එළියට දක්වන්න. ඒක නිසා මම හිතනවා ඔබගේ අදහස් සැබෑවක් කිරීමට මේ කම්පිටිෂන් එක හොඳ අවස්ථාවක් කියලා. ඒ වගේම ෆයිනල් රවුන්ඩ් එකට තේරෙන සියලුම තරඟකරුවන්ට printed certificate එකක් ලබා දෙන අතර තරඟයට සුදුසුකම් ලැබූ අනෙකුත් තරඟකරුවන්ට වටිනා e-certificate එකක් ලබා දෙනවා. අපගේ කාල සීමාව ඉතාමත් කෙටි නිසා තරඟයේ මූලික කරුණු පමණයි මා කියවේ. මේ තරඟාවලියේ සියලුම තොරතුරු සහ ගයිඩ්ලයින්ස් දැන ගැනීමට අපේ මේ වෙබ්සයිට් එකට ඔයගලන්ට පිවිසෙන්න පුළුවන්. අපි දැන් මේ ලින්ක් එක chat box එකට දානවා. ඔයගලන්ට දැන් ගිහලා චෙක් කරන්න පුළුවන්. ඒ වගේම ඔයගලන්ට මේ තරඟය ගැන මොකක් හරි අපහැදිලි තැනක් තියෙනවා නම් අපි ඕනම වෙලාවක contact කරන්න පුළුවන්. මේ කියන්නේ මේ තරඟයේ main coordinates ලාගේ phone numbers. ඔයගලන්ට කෝල් කරලා හෝ WhatsApp message එකක් හරි දාලා ඔයගලන්ගේ ප්‍රශ්න යොමු කරන්න පුළුවන්. ඉතින් මේ කම්පිටිෂන් එක ඔබව අනාගත සාර්ථක නවනිපැයුම්කරුවෙකු වීමේ ගමනේ මූලික අඩිතාලම විය හැකියි. එබැවින් මේ අනගේ අවස්ථාව ඔබ සැමට විවෘත කරමින් මගේ කතාව අවසන් කරමි.
ස්තුතියි නිම්න පිරිසක්කේ. ඉතින් මා කලින් සඳහන් කරපු ආකාරයෙන් මේ ඉන්වෙන්සෝ තරංගාවලිය අපි සංවිධානය කරන්නේ අපේ සමාජය තුළ සිටින වැදගත් පිරිසකටයි. එනම් නව නිපැයුම් කරුවන් උදෙසයි. ඉතින් මොවුන්ගෙන් සමාජයට වෙන සේවය කියා නිම කරන්න බෑ. ඉතින් මීළඟට අපි යමු වෙන්නේ Role of Inventors Commission to promote innovation නැතහොත් නව්‍යෝත්පාදන ප්‍රවර්ධනය කිරීම සඳහා නව නිපැයුම් කරුවන්ගේ කොමිසමේ කාර්යභාරය යන මාතෘකාව පිළිබඳව ඔයාලව දැනුවත් කිරීම සඳහා. ඉතින් ඒ සඳහා මා ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අධ්‍යයන අංශයේ කතිකාචාර්ය සහ ශ්‍රී ලංකා නව නිපැයුම් කරුවන්ගේ කොමිසමේ කොමසාරිස්තුමන් වන මහාචාර්ය NMS සිරිමුතු ගුරුපියාණන් හට. සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම. මගේ ස්ලයිඩ් එක පේනවද? නෑ සර් තාම පේන්නේ. දැන් පේනවද? ඔව් සර්. මම මේ වීඩියෝ පොඩ්ඩක් ඔෆ් කරන්නම් මොකද සිග්නල් අමාරු වෙන නිසා මේ රයිට්. එතකොට මුලින්ම සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක්. මේ අවස්ථාවට පැමිණිලා සිටින අප විද්‍යාපීඨයේ පීඨාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ලනින් කරුණාරත්න මහතාත් ඔබ භෞතික විද්‍යා සංගමේ අනුශාසක මහාචාර්ය සීපී අබේරත්න සහ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති ප්‍රොෆෙසර් ආර් කුමාරසිංහ මහතාත් එක්කම මේව වැඩමුළු ඇත්තටම සංවිධානය කරන ප්‍රොෆෙසර් ඩොක්ටර් වසන්ති ඩි සිල්වාත් එක්කම මම දැක්කා අපේ විද්‍යාපීඨයේ ආචාර්ය කීප දෙනෙකුත් සම්බන්ධලා සිටිනවා. ඒ සියලු දෙනාගෙනුත් ඒකම අත්‍තරම කියන කෙටි දැනුම් දීමකින් අපේගේ ඊළඟ දේශනයට සහභාගී වෙන අපේ UBL ජයවර්ධන විශ්වවිද්‍යාලයේ UBL එකේ මැනේජර් ත්‍රිෂාන් පෙරේරා අතට මහතාටත් මම ස්තුතිවන්ත වෙනවා. ඒකම මේ අවස්ථාවට ඇත්තටම විශේෂයෙන් සහභාගී වෙලා සිටින 70 දෙනෙක් පමණ අප පීඨයේ සිසුයන්ගෙන් අවසරයි. එතකොට ප්‍රථමයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා මේ වගේ වැඩසටහනක් සම්බන්ධ කිරීම සම්බන්ධයෙන්. ඇත්තටම මම ඇත්තටම වාසාව දෙකකින් කරනවා. අපිට නවනිපැයුම් කියලා දෙයක් තිබ්බේ නැත්නම් අද මේ වෙබිනාර් එක කරන්න හම්බ වෙන්නේ නැහැ. මම ඇහෙනවද? ඔව් ප්‍රොෆෙසර් මත ඇහෙනවා. අපිට මේ ඇත්තටම වෙබිනාර් එක කරන්න හම්බ වෙන්නේ නැහැ Zoom තාක්ෂණය හරහා. ඒකම විශේෂයෙන්ම අපේ ලංකාවේ දැනට තියෙන විශාල ප්‍රශ්නයක් ඔයගොල්ලෝ දන්නවා ඇති ඩොලර් ඊගයක් කියලා මේ දවස්වල ටිකින් ටිකටම කියනවා. ඒ හැම ප්‍රශ්නයකටත් ඇත්තම කියනවා නම් මුල වෙන්නේ මම හිතන්නේ මේ අපේ රටේ තිබෙන නවනිපැයුම් වල තියෙන අඩුපාඩු නිසා. එතකොට රටක දියුණුව සහ නවනිපැයුම් එකින් එක තමයි යන්නේ. එතකොට රටේ නවනිපැයුම් නැත්නම් ඉතින් අනිවාර්යයෙන්ම ඒ රට දියුණුව වෙන්න අමාරුයි. ලොකු සම්පත් තිබුණේ නැත්තම්. උදාහරණ වශයෙන් ගත්තොත් එහෙම අතීතයේ ඇත්තටම අපි සෑහෙන අනිත් රටවල් සමග කරටකර වගේ හිටපු රටක්. ඇත්තටම මට මතක් වෙනවා මම එංගලන්තයේ PhD කරන කාලේ මගේ යාළුවෙක් කියපු කතාවක්. එංගලන්තයේ කට්ටිය ගස් යට ගල් ගුහවල ඉඳින් අපේ ශ්‍රී ලංකාවේ කට්ටිය හොඳට ගෙවල් හදාගෙන
රජමාලිගාවල හිටපු කට්ටිය කියලා මේ අපේ එංගලන්ත පුරවැසියෝ මට කියපු කතාව. අපිට හොඳ අතීතයක් තිබු જાතියක්. නමුත් අපි ලෝකයේ පුදුම කරපු නිෂ්පාදන හදලා තියෙන જાතියක්. ලෝකයේ මුලින්ම යකඩ නිස්සාරණය කරලා තියෙන ශ්‍රී ලංකාවේ අපි. නමුත් අවාසනාවකට වගේ මේ වෙනකොට අපි නවනිපැයුම් වලින් ඉතාම පහළ මට්ටමක තමයි ඉන්නේ. එතකොට අපි 2020 වසර ගත්තොත් 2020 වසරේ පේටන් ඇප්ලිකේෂන් ලක්ෂ 32ක් විතර අතරම දාලා තියෙනවා මුළු ලෝකෙම ගත්තොත්. ඒ ලක්ෂ 32 අතරින් අතරම 14ම දාලා තියෙන චීනේ. චීනේ ලක්ෂ 14ක් විතර තියෙනවා, ඇමරිකාව ලක්ෂ 6යි. ඊට පස්සේ එංගලන්තය ජර්මනිය වගේ දියුණු රටවල පේනවනේ දියුණුවයි නවනිපැයුම් සංඛ්‍යාවයි සමානව යන්නේ. එතකොට අපේ රටේ ආවාසනාවන්ත ලෙස දාලා තිබේ 600යි. ඒ 600ත් ඇත්තටම වැඩි සාමාන්‍යයෙන් 250 300ක් විතර තමයි දාන්නේ. නමුත් අර කොරෝනා නිසා කොරෝනා රැල්ලක් ඇවිදින් නවනිපැයුම් රැල්ලකුත් ඇත්තටම අපේ ලංකාවේ බිහි වුණා. අර ප්‍රශ්න වැඩි වෙනකොට තමයි ඇත්තම කියනවා නවනිපැයුම්ත් එන්නේ. එතකොට අපි එතකොට වලට සමහර කට්ටියට හිතේ you may think that China has a lot of people the 1.6 billion සංඛ්‍යාවක් ඉන්න නිසා මේ නවනිපැයුම් patent application වැඩි වුණා කියලා වලට හිතෙන්නේ නැති. ඊට පස්සේ මම බැලුවා මිලියනයකට සංඛ්‍යාව මිලියනයකට patent කොච්චරක් තියෙනවද කියලා බලපුවාමත් චීනය 1800ක් විතර තියෙනවා මිලියනයකට. 1 මිලියනයකට population එක 1 මිලියනයකට චීනයේ 1800ක් විතර patent එනවා. එකම ඇමරිකාවත් ඊට වඩා වැඩි. මොකද ජනගහනය චීනට අඩු නිසා 2000 ගණනක් තිබ්බා. නමුත් ලංකාවේ අපි තියෙන්නේ 30යි. ඒ තියෙනොත් මම මැන්ඩේසෙන් පොඩ්ඩක් බැලුවා patent ලැබිලා තියෙන නැත්නම් කියන 600ක් දැම්මට patent ලැබිලා තියෙන්නේ 60යි. ඉතින් ඔය patent 60 නොත් මම ඊට පස්සේ කතා කරනවා patent 60ක් දැම්මොත් ඇත්තම නව නිපැයුම් එන්නේ ඒකුණුත් ඉතින් 60න් බොහෝ විට 5ක් 6ක් විතරයි. ඒකට නවනිපැයුම් 5ක් 6කින් අපිට දියුණු වෙන්න අමාරුයි. ඒ නිසා මම කිව්ව කතාව ජපානය, එංගලන්තය, සවුත් කොරියාව වගේ රටවල් ඇත්තටම අපි මුලින් ඔයාලට මතක ඇති කතාවක් අපි කියන්නේ නිකන් කොරියාව වගේ කියලා කියන්නේ. පොඩ්ඩක් අපි නිකන් මුඩුක්කක් වගේ දැක්කොත් අපි කියන්නේ කොරියාව වගේ කියලා. ඒ තරම්ම හිටපු රට දැන් ලෝකයේ දියුණු රටක් සවුත් කොරියාව. නවනිපැයුම් නිසා. එතකොට ජපානය, එංගලන්තෙත් මම බැලුවා බොහෝ විට එංගලන්තේ ලෝකේ පාලනය කරන නිසා මම බැලුවා මේක එංගලන්තේ ලොකු රටක් වෙන්න ඇති. ඇත්තටම මැප් එක බලපුවම අපි වගේ තුන්වෙනි විශාල. ශ්‍රී ලංකාව වගේ තුන්වෙනි එංගලන්තේ විශාල. නමුත් මුළු ලෝකෙම පාලනය කරනවා. ජපානයත් අපි වගේ ඇත්තටම කියනවා 5 ගුණයක් විතර විශාල. ඉතින් මේ වගේ විශාලත්වෙත් එච්චරම නැහැ. නමුත් මේ රටවල දියුණුවේ රහස තමයි නවනිපැයුම්. අතීතයේ සීලම වගේ නවනිපැයුම් හැදෙන්න තියෙන එංගලන්තය, ඇමරිකාව, ජපානය, ජර්මනිය වගේ රටවල් වලින්. එතකොට අපි අර මම මුලින් කිව්වා වගේ we are at the moment in a bad position when we compare to innovations. So the main reason I think that is because we don't have a innovative culture. අපේ දැන් ලංකාවේ ක්‍රිකට් ටීම් එක හොඳට පර්ෆෝම් කරනවා ලෝක ශූරතාවය දිනලා තියෙනවා කීප වතාවක්. ඒ නිසා අපේ දැන් ගමකට ගියත් ළමයි බැට් එකක් පොල් පිටක් හරි අරන් ක්‍රිකට් ගන්නවා. ඒ නිසා ක්‍රිකට් වලට ඉල්ලුම තියෙනවා. ක්‍රිකට් වල කල්චර් එක හැදිලා තියෙන නිසා. නමුත් නවනිපැයුම් වලට එහෙම අවසානවන්ත ලෙස එහෙම කල්චර් එකක් හැදිලත් නැහැ. සමහරට කියනවා නවනිපැයුම් හදන එක පිස්සෙක් කියලාත් මම අහගෙන කියනවා. පිස්සෙක් කියනවා. එහෙම තත්ත්වයට තමයි පත් වෙලා තියෙන්නේ. ඊට අමතරව පාසල් අධ්‍යාපනයේ තව වැදගත්. දැන් අපේ රටේ පාසල් අධ්‍යාපනය ගත්තොත් දැන් විශ්වවිද්‍යාල වල දන්නවා ඇති තියෙනම පාඩම් ප්‍රැක්ටිකල් තියෙන ටිකයි අතරම. එතකොට ඒක අපි අර මේ අපේ කරිකුලම් එක වැඩි හරියක් අතරම කියලා මේ හදලා තියෙන්නේ මේ පාඩම් කරන්න. ශිෂ්‍යත්වය කියලා විභාගයකට මරනවා ඊට පස්සේ O level ඊට පස්සේ A level කැම්පස් එකෙත් එච්චරම නවනිපැයුම් වලට ප්‍රොමෝට් වෙන්නේ නැහැ අතරම. ඒ නිසා අපිට සිද්ධ වෙනවා විශාල පෙරලියක් කරන්න මම හිතන්නේ රට දියුණු වෙන්න අවශ්‍ය නම්
අපේ නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයෙන් අපි විද්‍යා දිනේ අලුත් ප්‍රෝග්‍රෑම් එකක් ඉදිරිපත් කරා. ශ්‍රී ලංකා ඉනෝවේෂන් මිෂන් කියලා. නවනිපැවුම් සංග්‍රාමයක් කියලා. ඒ නවනිපැවුම් සංග්‍රාමයේදී ඇත්තටම විශාල කාරණා කීපයක් අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වුණා සහ දැන් ඇත්තටම කීපයක් ඉදිරිපත් කළා. එකක් තමයි පාසල් වලට. මම මුලින් කිව්වා ඒ පාසල් වලින් තමයි අපි පටන් ගන්න ඕනේ. පාසල් අධ්‍යාපන පාසලේ තියෙන විෂය නිර්දේශයත් ඇත්තටම 2023 ලැබුණ අවුරුද්දේ වෙනස් කරන්න බලාපොරොත්තු වෙනවා මම හිතන්නේ. එහිදී 40% පමණ නවනිපැවුම් සහ ළමයිගේ තියෙන කුතුහලයේ දනවන අදහස් වලට 40%ක් ඇත්තටම දීලා තියෙනවා. ඒක හොඳ ප්‍රවණතාවයක්. එහෙම නැතුව නිකන් කඩපාඩම්ම නොකරන ලෙස. එතකොට මම ඉදිරියේදී අපේ නවනිපැවුම් කොමිසමේ කාර්යභාරය මම කියන්නම්. ඉතින් ඉස්සරින් මම දැක්කා ඔයාලගේ වීඩියෝ එකක් තිබ්බා. මම විශේෂයෙන් කතා කරන්න දෙන්නේ නැහැ. විස්තර ගැන කතා කරොත් එහෙම නවනිපැවුම් මම කිව්වේ නවනිපැවුම් කියලා දෙයක්. ඇත්තටම අපේ ඇඟේ තියෙන නවනිපැවුම් කියලා දෙයක්. අපේ ජානවල තියෙනවා. නමුත් ඒක උපමට්ටම් කරන එක තමයි ප්‍රශ්නේ. ඒ උපමට්ටම් දාන්න පොඩි ඉතින් අපේ රජෙනුත් මේකක් අවශ්‍යයි. එතකොට මේ ටික මම විශේෂයෙන් කතා කරන්න ඕන වීඩියෝත් මම දැක්කා. මේ කියන්නේ ලෝකේ වෙනස් කරපු නවනිපැවුම්. ටෙලිෆෝන් එකක් කියලා තිබ්බේ නැත්නම් ඔයාලට හිතා ගන්න පුළුවන් ද ලෝකේ දැන් අද අපි ඉන්න විදිය. ෆ්ලයිට් කියලා එකක් හොයාගත්තේ නැත්නම් රයිට් බ්‍රදර්ස් අපි ලෝකේ සම්පූර්ණ වෙනස් වෙලා. ඒකම පෙනිසිලින් කියලා ඇන්ටිබයොටික්ස් එක හොයාගත්තේ නැත්නම් ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් අපිට ඔපරේෂන් කරන්නත් බෑ. අපි සියලුම දේ දැන් හිතා ගන්නවා. දැන් ඇත්තටම දැන් ඇන්ටිබයොටික්ස් වලට රෙසිස්ටන්ට් බැක්ටීරියා දැන් අලුතෙන් නිෂ්පාදනය වෙනවා කියලා රිසර්ච් වලින් හොයාගෙන තියෙනවා. සුපර්බග්ස් කියලා જાතියක් આવුත් මේ පෙනිසිලින් ඇන්ටිබයොටික්ස් වලට ඒක වෙනස් කරන්න බෑ. ඒ සුපර්බග්ස් වලට ඉතින් සුපර්බග්ස් කවදාද රජ කරන්න පටන් ගත්තොත් අපේ වෛද්‍යවරුන්ට ඔපරේෂන් කරන්න හම්බෙන්නේ නැහැ. දැනටමත් ඇත්තටම ඔයාලා දන්නේ නැහැ. ඔපරේෂන් වලින් 100 දිනු රට ඇමරිකාව එංගලන්තේ වුණත් 5ක් විතර මැරෙන්නේ මේ ඇන්ටිබයොටික්ස් වැඩ කරන්නේ නැති නිසා. ලංකාවේ මම හිතන්නේ ඊට වඩා විශාලයි. මොකද අපි ඇන්ටිබයොටික්ස් විශාල ප්‍රමාණයක් ගන්නවා අනවශ්‍ය විදිහට. ඒකම දැන් හිතා ගන්න පුළුවන් ඉන්සිලින්. ලංකාවේ දැන් විශාල ප්‍රමාණයකට ඩයබටික්ස්. ජීවන රටාව වෙනස් වීම නිසා මම හිතන්නේ බොහෝ විට අපි දැන් ඇත්තටම 100ක් ගත්තොත් එහෙම බහුතරයක් භාගයකට සීනි සුගර්. එතකොට සුගර් වල තියෙන එක බේතක් තමයි ඉන්සිලින්. ඉන්සිලින් කියන මේ මොලිකියුල් එක ඉලි කියන කම්පැනියෙන් මම හිතන්නේ මුලින්ම සින්තසයිස් කරලා බැක්ටීරියා මොඩිෆයි කරලා ජීන් මොඩිෆිකේෂන් කරලා අවුරුද්දක් ඇතුළත විශාල ලාභය නෙමෙයි මම මේ කතා කරන්නේ. නමුත් රටට තියෙන ආදායම ඒකෙන්. කොට එකම මේ වගේ දෙම විශේෂ කතා කරන්න දෙන්නේ නැහැ. නමුත් ඔයාලා දන්නවා මේක අපි ගින්දර කියලා ආපු හැටි සහ කාර් එක නිෂ්පාදනය වුණ හැටි සහ අතීතයේ අපි ගල් වලින් ගින්දර ගන්න ඊට පස්සේ සහ දැන් මේ වර්ජින් ගැලැක්ටික්ස් එකේ IT එයාට පුළුවන් දැන් ස්පේස් එකට ගිහින් පොඩි සෙල්ලම දාලා එන්න 99.9 accuracy එකකින් එනවා කියලා. නමුත් මෙයාගේ ජීවිතේ තව පැකින් ජීවත් වෙනවා දැන්ත කියලා හිතා ගන්න බැරි අවනිශ්චිතතාවයක හිටපු ලෝකයක්. කැමරාවත් ඉතින් කැමරාවක් තිබෙන්නේ නැත්නම් වලට හිතා ගන්න පුළුවන් දැන් සෙල්ෆි ගන්නවා කොහොමද අපේ මුතු මිත්තු දකින්නවා ඒ වගේ විශාල මම හිතමු කියන නවනිපැවුම් කියන්නේ ඇත්තටම අපිට සමාජයට කරන සේවයක්. සමාජයේ දේවල් පහසු කරන එක. ඉතින් මේ තොර තමාර කට්ටිය හිතනවා මේ නවනිපැවුම් කියපු ගාම ලොකු මැෂින් එකක් තමයි හිතෙන්නේ. ලොකු නිකන් අර එන්ජිමක් තමයි මතක් වෙන්නේ. එහෙම මොනෑ ඇත්තටම නවනිපැවුම් කියන්නේ මේ රොකට් සයන්ස් නෙමෙයි ඇත්තටම. මේ බලන්න මේ පේපර් ක්ලිප් එක. පේපර් ක්ලිප් එක හොයාගත්ත එක්කෙනා මේ පේපර් මේ යකඩ කැල්ල කරන් අමුතු විදිහට නැම්මු. එච්චරයි. නවනිපැවුම්. අපේ ඉස්කෝලේ ග්‍රේඩ් 1 ඉඳන් ග්‍රේඩ් 10ද කැම්පස් එකද ඕන තැනකම මේ පේපර් ක්ලිප් එක පාවිච්චි කොච්චර පහසුද අපිට මේ කොළ ටිකක් ඒකම මේ හයිවේ යනකොට ඔයාලා දකින්න ඇති මේ කැට් සයිස් එහෙම නැත්නම් රෝඩ් ස්ටාක්ස් මේකත් ඇත්තම කෙනා හම්බෙන් හොයාගත්තේ මේ හම්බෙන් හොයාගත්තේ එංගලන්තේ ඒ හොයාගත්තු කෙනා මේ රෑට ටෝච් එක ගහපුවම මේ ඌසෙකුට ඌසගේ ඇස් දෙක ගිනි බෝලයක් වගේ දැක්කලු. ඉතින් එයා හිතුවා එහෙනම් මේ ඌසගේ ඇස් ගිනි බෝල ගතිය එයාට හොඳට පෙනුණා.
ඊට පස්සේ ඒ වගේ එකක් මෙයා ෆ්ලෝරසන්ස් මෙතන තියෙන ෆ්ලෝරසන්ස් කෙමිස්ට්‍රි වල දෙයක්. එතකොට මේක මේ වාහනේ යන ආලෝකය වැටුණාට පස්සේ එන්න වැදුවා. දැන් මේක ලෝකේ හැමතැනම වගේ පාවිච්චි කරනවා. ඒක මේ ඩීප් ඉරිගේෂන් කියන එක මේ පොටැටෝ චිප්ස් එකත් අලුතෙන්ම ආපු මේක මේ ඉබේ ආපු දේවල් අයිස්ක්‍රීම් කෝන් එක මේ දේවල්. මේ හැම එකක්ම එතකොට අපේ මේ දේ පහසු කරන තමයි හදලා තියෙන්නේ. ඒකම මේ බලන්න අපේ ලංකාවේ අනුරාධපුරෙත් මම ළඟදී යාපනයේ පැත්ත ගියා. එතකොට තාම අපේ කියවා අප්‍රිකාවේ මේ කට්ටිය සමහර කිලෝමීටර් 10 15 යනවලු පයින්. ඊට පස්සේ මේ අයියා මල්ලි එකතු වෙලා බැලුවා මේක පහසු කරන්න. මේ හදුවා කිව් ඩ්‍රම් එක කියලා. අලුත් නිපෙවම. දැන් මේ පොඩි දෙන්නට වුණත් ඒක හොයාගෙන යන්න, අදගෙන යන්න පහසුයි. ඒකම භෞතික විද්‍යාව ගැන කතා කරොත් එහෙම ග්‍රැෆයිට් අපේ ලංකාවෙත් විශාල වශයෙන් තියෙනවා. බෝගොල ග්‍රැෆයිට් තමයි ලෝකේ තියෙන හොඳම ග්‍රැෆයිට් වර්ගය. එතකොට මේ ග්‍රැෆයිට් වල කෙමිස්ට්‍රි කරන කට්ටිය දන්නවා ඇති තියෙන්නේ ලේයර්ඩ් ස්ට්‍රක්චර් එකක්. මේ ලේයර්ඩ් ස්ට්‍රක්චර් එකේ මේ ලේයර් වෙන් කරගන්න මිනිස්සු අවුරුදු ගාණක් කල්පනා කරා ඇත්තටම. එක එක ක්‍රම දැම්මා. මේ ලේයර් එක ගත්තොත් එහෙම ඒව නමලා කාබන් නැනෝ ටියුබ්ස් හදන්න පුළුවන්. ඒකෙම පුදුමාකාර ශක්තියක් ලබා ගන්න පුළුවන්. people about existing single layer carbon 1947 ඉඳන් දැනගෙන හිටියලු. එතකොට කාටවත් බැලු ගියලු ලේස් 50කට වඩා එන්න. ලේස් 50කට වඩා ගන්න බැරි ගියලු. නමුත් මේ විද්‍යාඥයෝ දෙන්න මේ මම හිතන්නේ ෆන්ඩින් එකක් තිබිලා නැහැ. නිකන් මේ කතා කරගෙන ඉන්න ගමන් කැන්ටිමේද කොහෙද මේ වගේ පොඩි සෙලෝ ටේප් එකක් කරන් මේ සෙලෝ ටේප් එක මේක දාලා මේ අතරට දාලා මේක දිගින් දිගටම කීපතාවක් ඇදලා තියෙනවා. ඉතින් බලන්න මට කියන රොකට් සයන්ස් නෙමෙයි කියන එක මේ පොඩි සෙලෝ ටේප් එකේ වැඩේට අන්තිමට එයා ලස්සන සිංගල් ලේයර් ග්‍රැෆීන් ස්ටරයක් අරන් තියෙනවා. ඉතින් ඒකට 2010 භෞතික විද්‍යාව සඳහා නොබෙල් ප්‍රයිස් එකක් හම්බුණා. සරල දේවල්. ඒක මට බය වෙන්න දෙයක් නෑ. අපි දැන් හිතන්නේ මට මතකයි අපි PhD එකට යනකොට අපි හිතන් හිටියේ ඔක්කොම දැන් හොයාගෙන ඉවරයි කියලා. අපිට හොයන්න දෙයක් නෑ කියලා හිතුනේ. එහෙම එකක් නෑ ඇත්තටම මම මේ එතන සිසුන්ට කියන්නේ තව හොයාගත්තු දේ 100,000 ගණක් තියෙනවා හොයාගන්න. හොයාගෙන තියෙන දේ ඇත්තම කියනවා නම් අඩුයි. විශාල වශයෙන් අඩුයි. දැන් පේනවනේ කොරෝනාත් එක්ක අපි දන්නේ මොනවද කියලා හිතනවද දැන්? ලෝකේ පාලනය කරේ හියුමන්ස්ලා කිව්වේ දැන් නේ. ලෝකේ පාලනය තියා දැන් බොහොම අවුරුද්දෙන් තමයි ජීවත් වෙන්නේ. ඒ නිසා ඔයාලට තේරෙනවා මේ කොච්චර දේවල් හොයාගන්න තියනවද කියලා. ඒතර මම මුලින් පටන් ගත්තා වගේ ලංකාවෙත් ඉතා කීර්තිමත් අතීතයක් තිබිලා තියෙනවා. අතීතෙම කියන කී හිතලා හරියන්නේ නැහැ හැබැයි. එතකොට මේ යෝධයලේ බෑවුම හදපු හැටි සීගිරිය මවපු හැටි තවමත් විශ්වවිද්‍යාලයක සීගිරිය පුදුම අටෙන් එකක් බවට පත් වෙලා තියෙනවා. සීගිරිය පිටිසිතුවා. ඒකම මෙම සිදුරු හරිය ලස්සනට හොයාගත්තු විදිය. කුබෝටා නැත්නම් ලෑන්ඩ් මාස්ටර් කියන එක අපේ ලංකාවේ හොයාගත්තේ. ලෑන්ඩ් මාස්ටර් එක තමයි එංගලන්තේ වික්කයි දැන් කුබෝටා කියලා එකකින් තියෙනවා. විශාල අපිට තිබ්බා ඇත්තටම. එතකොට ඒ තිබුණාට දැන් ඇත්තම අර මුලින් කිව්වා වගේ නේද වේගාස් ඒ වගේ දේවල් දැන් එමින් පවතිනවා. වේගා කාර් එකයි එන්මාස් සෝලර් පැනල් වලින් අරගෙන ත්‍රිවිලක් එහෙම දැන් අපේ ලංකාවේ මේකට try කරනවා. එතකොට මට කියන්න තියෙන ඔයාලට නවනිපැවුම් දේවල් මේ අතන ඔයාලගේ භෞතික විද්‍යාව ලැබ් එකේ තියෙන මොකක් හරි ඉන්ස්ට්‍රුමන්ට් එකක් පොඩි දිනුවක් කරන්න උත්සාහ කරන්න. දැන් අපිත් ඒකටත් ඇත්තම අද කතා වුණේ අපි ඒවට උදව් කරන්න බලනවා දැන්. ඔයාලගේ දැන් තියෙන ඔසිලොස්කෝප් හරි මොකක් හරි ඔයාලගේ ලැබ් එකේ තියෙන ඉන්ස්ට්‍රුමන්ට් එක පොඩි මොඩිෆිකේෂන් එකක් කරන්න බලන්න. මේක කරොත් එහම ඊට පස්සේ ඒ වගේ හිතන්න ඕනේ. අපි දැන් ඇත්තම අපේ ලැබ් වල අපිට එහෙම කරන්න තියා බොහොම අවුරුෙන් මේ ප්‍රැක්ටිකල් ලැබ් බයෙන් කරගන්න. එහෙම හොඳ නැහැ. එතකොට මේ ගැන කියන්න තියෙන අය පාරක්. එතකොට අපේ නවනිපැවුම් කියන වචන අමාරු නෙමෙයි ඇත්තටම. තමන්ගේ තියෙන ප්‍රශ්නය ගෙදර තියෙන මොකක් හරි ඉෂුව එකක් විසඳන්න බලන්න. මේක නවනිපැවුම් බවට පත් වේ. එතකොට අපේ නවනිපැවුම් කරුවන්ගේ කොමිසම කියන ඇත්තටම මේ කොමිසම පිටවලා තියෙන්නේ 1979 ඇත්තටම. 1979 අංක 53 දරන පාර්ලිමේන්තු පනතකින් ඇත්තටම මම හදිස්ම කියනවා මේ කතාව. ලලිත් ඇතුළු මුදලිය මැතිතුමා වෙළඳ ඉතින් තමයි මේක කරලා තියෙන්නේ. විශාල සේවයක් කරපු හිටපු අපේ අධ්‍යාපන තුල සිටියා මම හිතන්නේ. හිටපු ලංකාවට සේවයක් කරන මැතිතුමෙක්. එතකොට මුලින්ම මේ නවනිපැවුම් සංගමය 79 පටන් ගත්තට කොමිසම පස්සේ පළවෙනි කොමිසමාරිතුමා වෙදින් තියෙන 1991
ඊට පස්සේ මේකේ මම වැඩිදුර කතා ගන්න දැන් අපේ ඉන්නවා එතකොට මම තමයි දැනටම කොමිෂන් අවුරුදු 3කට තමයි හම්බ වෙන්නේ. අපේ ඇසිස්ටන්ට් කොමිෂනර් නැත්නම් ප්‍රොෆෙසර් නීලිකා ඉන්නේ. අපේ මෙඩිකල් ෆැකල්ටියේ තව ඇසිස්ටන්ට් කොමිෂනර් කෙනෙක් ආයතන විශේෂඥ වෛද්‍යවරයෙක් ડોક્ટર අනුප කියලා. ඊට පස්සේ මේ අනිත් ඔෆිසර්ස්ලා ඉන්නේ. අපි තමයි එතකොට මේ කතා කරලා මේ ටික කරන්නේ. එතකොට මේක රාජ්‍ය ආයතනයක් මම අර කිව්වා වගේ දැනට නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය යටතේ තියෙන්නේ. අපි එතකොට දැක්ම වෙලා තියෙන නවනිපැවම වුණ දයක් යසයිසුරුම් පිරුණු රටක් කියලා තමයි කියනවා. දැක්ම. ඉතින් නවනිපැවම වුණ රටක් දයක් වුණොත් එම අනිවාර්යයෙන්ම ඉසිරින් පිරෙනවම තමයි. එතකොට මේවර නව උත්පාදන හැකියාවන් ප්‍රවර්ධනය කිරීම තමයි ප්‍රධාන දේ උත්ප්‍රේරක ලෙස ක්‍රියා කිරීම. මූලික පරමාර්ථම ජාතිය නවනිපැවම කරන හැකියාවන් ප්‍රවර්ධනය කිරීම. එතකොට දැන් නවනිපැවම එක්ක එන අත්වැල් බඳගත්තු තව වචනයක් තමයි මේ අපේ දැන් ක්‍රිෂාන් මහත්මයා ඉදිරියේදී කරයි මේ පේටන්ට් එකක් කොහොමද නව උත්පාදන බවට පත් කරන්න තියෙන මේ සුසුකම් සහ ප්‍රශ්න මම මුලින්ම කතා කරන්නම් මේ පේටන්ට් එක කියන්නේ මොකක්ද? ඇයි පේටන්ට් එකක් අපි ගන්න ඕනේ? මොකක්ද මේ පේටන්ට් එක කියලා කියන්නේ? මේක නිකන් හරියට මම උදාහරණයක් වශයෙන් කියන්නේ අපේ දැන් වල කිඩුමක් තියෙනවා නම් අක්කර දැන් මේ කොළඹ පර්චස් ගණන් තියෙන අපේ මම ඉන්නේ ආනමඩුවෙත් තමයි කියන ආනමඩුවේ තියෙන තවම අක්කර පර්චස් කතා කරන්නේ. එතකොට ඒ අක්කරේ හරි පර්චස් 10 හරි තියෙන අයිතිය අපිට ඔප්පුවකින් තමයි එන්නේ. මේ එකත් ඔප් මේ වගේ තමයි අතන ඔප්පුව. එතකොට මේකත් එකම ඔයාලා දැන් නව නිපැවමක් දැන් හොයාගත්තොත් නව නිපැවමක් කියන්නේ මොකක්ද කියලා ස්ලයිඩ් කීපයක් තියෙනවා. දැන් නව නිපැවමක් කියන්නේ මේ ලෝකයේ මේ දක්වා තිබුණ නැති දෙයක්. දැන් අපේ කෙමිස්ට්‍රි වලට ෆිසික්ස් වල මේ ලෝකයේ මේ දක්වා නොතිබූ දෙයක් හොයා ගැනීම තමයි නව නිපැවමක් කියලා කියන්නේ. එතකොට ඒ නව නිපැවමක් හොයාගන්න ලේසි නෑ. සමහරවිට ලේසි වෙන්න පුළුවන්. නමුත් බොහෝ විට අවුරුදු ගාණක් යන වැඩක්. ඒ කියන්නේ හිතලා ලිටරචර් කියවලා මේ බලන්න ඕන දෙයක්. ඉතින් එච්චර අමාරුවෙන් සහ කාලය කැප කරලා හොයාගත්ත දෙයක් සමහර වෙලාවට වායික ආරක්ෂා කරගන්න වෙනවා ඇත්තටම. ඒකට එහෙම නැත්තම් වෙන්නේ මේක වෙන එක්කෙනෙකුට ගියොත් එහෙම එයාට පුළුවන් තප්පර ගන්න මේක කොපි කරන්න. අන්න ඒ නිසා එයාගේ අර කොපි කිරීම වැළැක්වීම සඳහා දෙන ලයිසන් එකක් තමයි මේ පේටන්ට් බලපත්‍රය කියලා කියන්නේ. ඒකට පේටන්ට් බලපත්‍රය කියන එක වැදගත් දෙයක්. අපේ එක එක්කෙනා එක කතා කියනවා. නමුත් පේටන්ට් නැතුවත් කරන්න කියලා කියනවා. නමුත් අපි හැමතිස්සම දිරිමත් කරන්නේ හැමති බොහෝ විට පේටන්ට් එකක් ගන්න පේටන්ට් එක ගන්න එක හැම අතින්ම හොඳයි. මොකද මොකක් හරි ඉෂුව එකක් આવොත් එම අපිට ඒකට නඩුමකට බහින්න පුළුවන්. එතකොට මේ ඉන්වෙන්ෂන් එක. ඒ ඉන්වෙන්ෂන් එකක් තමයි පේටන්ට් එකක් එන්නේ. එතකොට මේ ඉන්වෙන්ෂන් එක ඉනෝවේෂන් එක. නව උත්පාදනයක් කරන එක ඊට වඩා අමාරු දෙයක් අතරම. මම නිකන් කියන්නේ මේක නිකන් අර ශිෂ්‍යත්වයේ පාස් වෙනවයි උසස් පෙළ පාස් වෙනවා වැඩක් කියලා. දැන් පේටන්ට් එකක් ගන්න එක ශිෂ්‍යත්වයේ වගේ එකක්. ශිෂ්‍යත්වයේ පාස් වුණොත් හොඳයි. පාස් වුණා කියලා වැඩකුත් නැහැ. ඒ ලෙවල් ෆේල් වුණොත්. මම දැකලා නැහැ ජීවිතේට කොහෙවත් මේ ශිෂ්‍යත්වයේ පළවෙනියට ජොබ් එකක් දෙනවා. ඒ වගේ තමයි පේටන්ට් එකත් හොඳ දෙයක්. නමුත් පේටන්ට් එකට වඩා වැදගත්ම දේ තමයි ඒ පේටන්ට් එක අදහස යථාර්ථය බවට පත් කරලා ජනගත කිරීම. ඒ ජනගත කිරීම තමයි නව උත්පාදනයකින් බලාපොරොත්තු වෙන්නේ. ඒක ඇත්තම කියනවා උසස් පෙළ පාස් වෙනවා වගේ හිතා ගන්න පුළුවන්. එතකොට ඒක අපේ UPL මැනේජර් මිස්ටර් ටිෂාන් මේ කතා කරයි තියෙන මොනවද තියෙන ප්‍රශ්න ගොඩක් තියෙනවා. දියුණුම ලෝකේ ජපානයේ එංගලන්තයේ වගේ රටකටත් පේටන්ට් මේක තේරෙන්නේ නැහැ ගොඩක් කට්ටියට. දැන් අපි හිතමු කියනවා කොමසාරිස්තුමා වශයෙන් මම මාස දැන් 4ක් දෙන්නා මගේ මාර්ටින් විශාල ලොකුම ප්‍රශ්න තමයි ඒක. දැන් ගොඩක් කට්ටිය හිතාගෙන පේටන්ට් එකක් ගත්ත ගමන් වැඩේ හරි කියලා. පේටන්ට් එක සමානයි නව උත්පාදනය කියලා තමයි හිතාගෙන ඉන්නේ. එහෙම නැහැ. පේටන්ට් එකේ මං කිය චීනෙත් පේටන්ට් 100ක් තිබ්බොත් එහෙම නව උත්පාදනය ඉන්නේ 30යි. ඒ වගේ දිනු රටකටත් 30යි නම් අපිට ඒක ඇත්තම කියනවා 10ක් තමයි වෙන්න පේටන්ට් 100ක් තිබ්බොත් එහෙම 10ක් තමයි බවට පත් කරගන්න පුළුවන්. ඒක එහෙම තමයි. ගොඩක් ප්‍රශ්න තියෙනවා. දැන් සමහර ඒවා ලැබ් එකේ කරන්න පුළුවන්. ඒක ස්කේල් අප් කරපුවා වෙන්නේ නැහැ. වෙනම කරන්න වෙනවා ඊට පස්සේ වෙනම බිස්නස් එකක්. එතකොට ඒ වගේ සමහර ඒවා තියෙනවා අපි ඊටම වැදගත් දෙයක් නමුත් ගණන් වැඩි. ඒවා හිතනවා මේ මොකක් හරි අලුතෙන් සබන් කැල්ලක් උදාහරණ සරල උදාහරණ සබන් කැල්ලක් හදුවා කියන්නකො. ගාපු ගම දවස් 5ක් විතර සුවඳ හිටින එකක් හරි මොකක් හරි. නමුත් ඒක රුපියල් 2000ක් විතර උනොත් නම් කවුරුත් ගන්න නැහැ කවුරුත් ගන්න නැහැ. වැඩක් නැහැ.
ඉතින් අපේ නවනිපැයුම් කරුවන් වෙන්නේ මේ අපිට දැන් තියෙන ප්‍රශ්න වලින් 90ක් විතරනේ එතන. මම පේටන්ට් එක ගත්තා මට ඒකේ ප්‍රොඩක්ට් එක ඕන කියලා අඬනවා. එතකොට ඒක ඇත්තටම ඒක තමයි යථාර්ථය. ඒකට අපි මුහුණ දෙන්න වෙනවා. එහෙම තමයි හැටි. ඉතින් පේටන්ට් එකක් ගත්තු පළියට නව උත්පාදනයක් වෙලා වැඩක් නැහැ. මොනුත් එහෙම ඇත්තම කියන යත් අමාරුයි අපිත් අමාරුයි රටත් අමාරුයි. වැඩක් නැහැ නේ බොරුවට දැන්. අපේ දැන් මම ඉදිරියේදී කතා කරනවා අපේ නායදන මේ ක්‍රම කීපයක් තියෙනවා අපේ නව උත්පාදන නවනිපැයුම් කරුවන්ගේ කමිසමෙන්. ණය ඇත්තම කියනවා බොහොමයක් ගෙවන්න බෑ එතකොට ඇත්තටම. ණය ගෙවන්න අමාරුනේ. ඉතින් තමන් අමාරුවට ගියාම ණය ගෙවන්නත් බෑ. දැන් ඒ නිසාම අපි ඇත්තටම දැන් මේක වෙනස් කරනවා ඉදිරියේ වෙනස් කරලා මේක බිස්නස් මොඩල් එකක් සහ මේ මාකට් එකක් ඇනලයිස් කරලා තමයි ඒක දෙන්න හදන්නේ. මොකද ඒක අපි කරන සේවයක්. ඒ නවනිපැයුම් කරුවටත් සේවයක් රටටත් සේවයක්. නැත්නම් නිකන් තියෙන සල්ලි දීලා අපරාධේ එයත් අමාරු වැටෙනවා රටත් අමාරු වැටෙනවා. ඒත් අපි ඇත්තම අපේ ආයතනයේ ප්‍රධාන කාර්යයක් තමයි මේ පේටන්ට් වලට උදව් කරන එක ඇත්තටම. එතකොට පේටන්ට් බලපත්‍රයක් ගන්න ස්ටේෂන් වලට පැහැදිලි කරයි කොහොමද අපි කරන්නේ කියලා. නවනිපැයුමක් වලට අදහසක් ආපු ගාම සමහර කට්ටිය හිතනවා ඒක අදහස හරි කියලා. එහෙම නැහැ. දැන් අපි දැන් කෙමිස්ට්‍රි ප්‍රොජෙක්ට් කරනකොට සමහරවිට මම කල්පනා කරනවා මේක දැන් අලුත් කියලා. නමුත් අප Google එකේ සර්ච් කරලා බලපුවම මේක දවස් දෙකකට ඉස්සෙන් ඒක හොයාගෙන ඉවරයි. එහෙම හිටිය ඊට පස්සේ අපි නිකන් ඔය කාලේ යුද්ධලා ඒක කරොත් එහෙම වැඩක් නැහැ නේ අපරාධේ. රිපීට් කරන එක වැඩක් නැහැ. රීඉන්වෙන්ට් the wheel එක වගේ. wheel එක හොයාගෙන තියෙන මීට අවුරුදු 10 ගණනක් ඉස්සෙල්ලා. අපි wheel එක හොයලා වැඩක් නැහැ නේ. ඒ වගේ. එතකොට පේටන්ට් බලපත්‍රයක් ලබා ගන්න අපි දැන් අපි හරිම සතුටුයි ඔයාලගේ දැන් 70 දෙනෙක් විතර මෙතන ඉන්නවා. ඒ 72 අපිට අපිත් අත්තම කියන මම ඉදිරියේදී කතා කරනවා අපේ මේ තරඟාවලියක් තියෙනවා සාහසක් නිපැයුම් කියලා. ඒ සාහසක් නිපැයුම් තරඟාවලියටත් ඔය අපි ඉල්ලන ඔය දුදරුවන්ට මම ආරාධනා කරනවා ඉල්ලන්න කියලා. ඒදී අපි නැවතත් ඒවා අපි ජනාධිපති සම්මානය දක්වාම අරන් යනවා. ඊට අමතරව ඒවට ගෝල්ඩ් මෙඩල් සිල්වර් මෙඩල් දෙනවා. ඒ මෙඩල් වලට වඩා මට අපිට අවශ්‍ය මේ එකෙන් යථාර්ථයට යන්න. ඇත්තටම අපේ ડોક્ટર වසන්ති මට කියපු වෙලේ මගෙන් ඇහුවේ වලට මේ කෑෂ් ප්‍රයිස් 3ක් දෙන්න කියලා 25,50,000 වගේ. ඊට පස්සේ මම බෝඩ් එකට දැම්මට පස්සේ කිව්වා එහෙම දීලාට වඩා හොඳයි. අපි දැන් මේ දින 3 දෙනාගේ මේ නවනිපැයුම් වලින් මේ වලගේ තරඟාවලියෙන් දින 3 දෙනාට එයාලගේ සීනේ යථාර්ථය බවට පත් කරන්න ලක්ෂ සමහරට 10 15 20 වෙන්න පුළුවන්. ඒක අපි දෙනවා. ඒතර ඒ 3 දෙනාට පුළුවන් කෙලින්ම ඔයාලගේ ඩිග්‍රී දෙනකොට නව ව්‍යවසායකයන් බවට පත් වෙන්න. ඒ වගේ. ඒක තමයි අපේ අරමුණ උනේ. ඒතකොට පේටන්ට් බලපත්‍ර පේටන්ට් වලට සර්ච් කරලා දෙනවා. අපි කැම්පස් එකට මිස්ටර් චිෂාන්ලා කරලා දෙනවා. නමුත් අපිත් එතකොට UBL අපේ UBL සෙල් එකත් හරිම හොඳයි. හරිම හෙල්ප්ෆුල්. ඒකනොත් වලට උදව් ගන්න පුළුවන්. නමුත් අපේනොත් අපි එතකොට අපි ඇත්තටම මුදල් දෙනවා පේටන්ට් එකට යන මුදල් ඒකට යන එක්ස්පෙරිමන්ට් කරන්න යන මේ කොස්ට් එක ඔක්කොම අපි වලට ලබා දෙනවා. එතකොට මේ පේටන්ට් ගැන මේ තියෙන ආපු විදිය මම විශේෂයෙන් කතා කරන්න දෙන්නේ නැහැ. ඉතින් අර පේටන්ට් බලපත්‍රයක් තියෙන එකේ වටිනාකම ඒකයි. ඉතින් පේටන්ට් බලපත්‍රයක් තිබෙ නැත්නම් අපි දන්නේ නැහැ කවුද හොයාගත්තේ කියලා. ඉතින් පුළුවන් තරම් අපි එන්කරේජ් කරන්නේ පේටන්ට් එක අරන් මේ වගේ සහතිකයක් හම්බ වෙනවා. ලස්සන සහතිකයක්. එතකොට පේටන්ට් බලපත්‍රයක් හැම එකටම ගන්නත් බෑ ඇත්තටම. රටේ නීතිත් එකඟ වෙන්නත් ඕනේ. එතකොට සමහරලාට තියෙනවා නීති අනුකූල නොවන දේවල් ඒවට පේටන්ට් ගන්නත් බෑ. දැන් එතකොට පේටන්ට් එකක් අපේ ලංකාවේ වල දැන් ජවර්ධනපුර ෆිසික්ස් ඩිපාර්ට්මන්ට් එක කරත් එහෙම ඒක ඉතින් මුලින්ම බලන්න ඕනේ මේක කොහොමද කියලා. ඒක විශාල වශයෙන් මුදල් ලබා දෙන එකක් නම් අපේ ලංකාව විතරක් ඒක දාලා හරියන්නේ නැහැ. අපි එංගලන්ත දියුණු රටවලත් ඒක ආරක්ෂා කරගන්න ඕනේ. එතකොට ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. අපි ඒවා මේ අපේ වෙනම අපේ ආයතනයේ වෙනම සෙක්ෂන් එකක් තියෙනවා පේටන්ට් සෙක්ෂන් එක කියලා උදව් කරනවා. අපේ ඇත්ත ඒක මම පාරක් කියන අපේ UBL එකනොත් ඒවා හොඳින් කරලා දෙනවා. ඇත්තටම අපිටත් උදව් කරා මේ මම කොමසාරිස් වෙන්න ඉස්සරින්. ඒක විවිධ රටවලට ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට ඒක ලොකු ක්‍රමයක්. නමුත් මුලින්ම අපේ ලංකාවේ ඒක දාගෙන වැඩේ කරගන්න පුළුවන්. ඒකට වලට හිතේ පේටන්ට් බලපත්‍රයක් හැම එකටම ගන්න පුළුවන් කියලා හැම එකටම බෑ ඇත්තටම. ඉන්ඩස්ට්‍රියල් ඩිසයින් කියනකොට පේටන්ට් බලපත්‍රය ලබා ගන්න බෑ. ඔයාලා අමුතු ෂේප් දැම්ම කියලා ඒකට පේටන්ට් දෙන්නේ නැහැ. ඒකම ඔයාලා සින්දු පොත් ලිව්වා කියලා ඒවත් ඉතින් නවනිපැයුම් තමයි සින්දුවකුත් නවනි අලුත් එකන්නේ. නමුත් ඒවට පේටන්ට් හම්බෙන්නේ නැහැ. ඒවට කොපිරයිට් අයිති තමයි තියෙන්නේ. ඒකම අලුතෙන් සතෙක් හොයාගත්තොත් එහෙම දැන් අපේ සූලොජි ඩිපාර්ට්මන්ට් එකේ මම දැක්ක ළඟ තියෙන සතෙක්
කියලා තිබ්බා ඒවට පේටන් ගන්න බෑ. ඒකම මැත්ස් වල ෆිසික්ස් එකේ මොකක් හරි සාමාන්‍යයෙන් මේ තියෙන ශාක වර්ග මහජන සාමය සදාචාර ඒ වගේ හානි ඒවා කරන්න බෑ. අලුතෙන් වැඩ බෑක් ලෝන් එකක් කරලා අලුතෙන් මිනිස්සු නිපදවන මැෂින් එකක් හදනවා හරි මොකක් හරි කරොත් ඒකට හම්බෙන්නේ නැහැ. ඒ රටේ සදාචාරය කැඩෙන නිසා. එතකොට මම මේක කතා කරත් නවනිපයම කියලා කියන්නේ යම් ගැටලුවක් විසඳීම සඳහා ඉදිරිපත් කරන ප්‍රායෝගික නව තාක්ෂණික උපාංගයක් හෝ ක්‍රියාවලියක්. තාක්ෂණික උපක්‍රමයක් අනුගමනය කිරීම සඳහා සැලසුම් මෙවලමක් හෝ ක්‍රමවේදයක්. නවනිපයම අතරම ක්‍රම දෙකක් තියෙනවා. අලුතෙන් එකක් වෙන්න පුළුවන්. බ්‍රෑන්ඩ් නිව්. ලෝකෙ මේ දක්වා තිබිලම නැති එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් තියෙන එක වැඩි දියුණුවක්. උදාහරණයක් වශයෙන් ෆෝන් එක මට මතකයි අපි ෆෝන් එක ගන්නකොට නිකන් අර මේ ගඩොල් භාගයක් වගේ. හරි බරයි. ලොකුයි. සාක්කි දාගෙන යන්න බෑ. 아무තුම් බෑග් එකක් ගන්න නම් ෆෝන් එක දාගෙන යන්න. දැන් ඒක බලන්න කොච්චර පොඩි කරාද කියලා. ඒතකොට ඒවට පේටන්ට් හම්බ වෙනවා. ඒතකොට සූර්ය දැන් බලන්න සෝලර් සෙල්ස් වල එෆිෂියන්සි එක ලිමිට් එකක් තිබ්බා මම මතකයි 29 point something. දැන් ජපානයේ ඒක 101 වැඩි කරපුවම පේටන්ට් ගන්නවා. නේචර් එකේ පේපර් දානවා. එහෙමයි. එතකොට ඒ වගේ ක්‍රම දෙකකින් වලට කරන්න පුළුවන්. අලුත් වෙන්න ඕනේ කාර්මික වශයෙන් යොදා ගන්න පුළුවන් වෙන්න ඕනේ. නවනිපයුම් පියවරක් තියෙන්න අවශ්‍යයි. එතකොට මේ බටර් මේ බලන්න මේකත් නවනිපයුමක්. අපි ඉස්සර බටර් හැන්දෙන් ගන්න හැම ගාගෙන ඉන්න දෙයක් නැහැ. මේ ඉස්තර නිකන් අපි අර ස්ටිකර් වගේ මේකෙන් කරන්න පුළුවන් පොඩි නවනිපයුමක්. ඒතර මම මේකයි පාර කරතන් දෙන්න පේටන්ට් බලපත්‍රය කියන එක අපි මම කතා කරා. පේටන්ට් එක මොකටද කියන එකත් මම කතා කරනවා. නවනිපයුම් බුද්ධිමය දේපල අයිතිය ආරක්ෂා කර ගැනීමට සහ දේවසීම දේවල් මම හිතන්නේ මම කතා කරා. මම කිව්වේ කවුද පේටන්ට් දෙන්නේ කියපුවම අපේ ලංකාවේ අපිට තියෙනවා නිපෝ කියලා ආයතනයක්. ලෝකේ තියෙනවා වයිපෝ World Intellectual Property Agency එක. ඒකට මේකට දාන්න ඉස්සරින් එක්කෝ අපේ UBL සෙල් එක ඩිරෙක්ට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලගේ සුපර්වයිසර් කෙනෙක් හරි එහෙම නැත්නම් අපි ගාවට ඇවිදින් ඒ පේටන්ට් ලියන ලේසි නෑ අතට. අපිට ලියන්න මන්ට ලියන්න තමයි ඇත්තම කතා කරන්නේ. ඒක අමුතුම මේ ගේමක් ඇත්තම කතා කරන්නේ. ඒක දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම දැන් රයිට් බ්‍රදර්ස් මුලින්ම පේටන්ට් එක ගන්නකොට එයාලා ලියලා තියෙන්නේ anything that fly කියලා. එතකොට කාටවත් බෑ මේ උඩ නගින එකක්වත් හදන්න බැරි වෙන සයිස් එක තමයි ඒක ලියුවේ. එහෙම ලියන්න ඉතින් බලන්න. ඒක නීතියේ පැත්තකුත් තියෙනවා. anything that can fly කියපුවම ඉතින් අපිට රයිට් බ්‍රදර්ස් ලාට විතරයි ඒක පුළුවන්. ඒ වගේ මේ තියෙන ඇප්ලිකේෂන් එක වලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. රැකවරණ අපේ ජීවිත කාලයටම මේක දෙන්නෙත් නෑ. අතට මේ මොනොත් එහෙම වලට මේ අනිත් කට්ටියට අපහසු නිසා අවුරුදු 20 කාලයක් තමයි දෙන්නේ. අවුරුදු 20න් පස්සේ ඒක එළියට දාන්න ඕන. කොච්චර ඒ කියන්නේ සමාජයට ඒක දැන් එතනම ඒකෙන්ම ජීවත් වෙන්න අමාරුයි. එතකොට මේ කට්ටියට මේ ඒකේ වටිනාකම මිනිස්සුන්ට දෙන්න වෙනවා. අවුරුදු 20 කාලයක් තියාගන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන එකට යන ගණන්. එතකොට මේ ගාස්තු සියල්ලම අපි දෙනවා. ගාස්තු සියල්ලම අපි ඉන්වෙන්ෂන් කමිෂන් එකෙන් ඔයාලට ලබා දෙනවා. ඒකට ඒ කියන්නේ මේ ඔයාලා දන්නවා එතන පොඩි ගණනක් තියෙනවා. ඒකත් දෙනවා. අපිට අමතරව එංගලන්තයේ යුරෝපයේ සහ ඇමරිකාවේ දාන්න පේටන්ට් එක දාන්න අවස්ථාවක් තිබ්බොත් එහම මොකද ඒකේ වටිනාකම වැඩි නම් උදාහරණයක් වශයෙන් හිතන්න දැන් ඔයාලා සෝලර් සිස්ටම් එකක් හදුවා කියලා. ෆිසික්ස් ඩිපාර්ට්මන්ට් එකෙන් සෝලර් සිස්ටම් එකක් හදනවා. එෆිෂියන්සි එක නිකන් විශාලව දැන් තියෙන එකට වඩා නිකන් 100ට විශාල ප්‍රමාණයක් වැඩි කරා කියන. ඒතර මුළු ලෝකෙටම වැදගත් නේ. ඒ වගේම නිකන් මේ සුළං බලයෙන් කරගෙන දැන් අපේ පේටන්ට් එකක් ඇප්ලයි කරලා තියෙනවා නම් ඉන්වෙන්ටර් කෙනෙක්. අර දැනට තියෙන මේ ජෙනරේට් කරන මේ කියන්නේ දැනට තියෙන සුළං වේගයට වඩා සෑහෙන සුළං වේගයකින් ඒ ශක්තියම ලබා දෙන අලුත් ගැජට් එකක් හදුවා කියලා දැන් මට ගිය සතියේදී කිව්වා. ඒක ඉතින් ඉතාම වැදගත්. ඉතින් මුහුදු රැලෙන් නවනිපයුමක් කරා කියලා. ඒ වගේ දේවල් ඉතාම වැදගත්. එතකොට ඒවා අපි ලංකාව විතර නෙමෙයි මුළු ලෝකෙම ආරක්ෂා කරගන්නවා. ඒක හැබැයි ටික ලක්ෂ ගණනක් යන වැඩක්. ඒකටත් අපි උදව් කරනවා. එතකොට ඒක ඔයාලා ඒ රටේ ආරක්ෂා මොකද එහෙම දැම්මේ නැත්නම් ඒලට පුළුවන් ඒක ඒ රටේ හදන්න. එච්චර ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ. එතකොට පේටන්ට් අපි ලංකාවේ බොහෝ දේ කරන දේ තමයි මේක ඇත්තටම. නවනිපයුම් කරුවන්ගේ කොමිසම ගිහින් මට ආපු විශාල ප්‍රශ්න තියෙන මෙතන දැන්. ඔය ඉස්ලාම අපේ කරන්නේ පේටන්ට් එක හදලා රූපවාහිනියට දෙරණ හිරුට කියනවා. හිරුත් ඉතින් මො හෙඩ් නිවුස් එක දානවා. මෙන්න අපේ දේශීය නව නිෂ්පාදනකාරයෙක් හොයාගත්තා
පේට කොරෝනා මරණ එකක් කියලා. ඊට පස්සේ ඇත්තටම සීට බහුතරයක් බලනකොට එහෙම වෙන්නේ නැහැ ඇත්තටම. ඇත්තටම එහෙම කරන්නත් බෑ. එහෙම කරොත් මේක පේටන්ට් එකට දාන්න බෑ. මොකද ඒක ප්‍රසිද්ධ කරලා ඉවරයි. එතකොට අනිවාර්යයෙන්ම මේක කැම්පස් වල සිදු වෙනවා. නමුත් අපේ ජනතාව නොකරන දේ තමයි නිර්මාණයේ නවතාව පිළිබඳ කිසිවක් කල්පනාවත් කරන්නේ නැහැ. අපි ගාවට එතකොට උස්ස අපරාධය මම කියන එකයි අපරාධය. අනිවාර්යයෙන්ම බලන්න ඕනේ සිතුවිලි ආපු ගමන්ම Google එකේ ගහලා බලන්න. අද අපේ UBL සෙල් එකේ තියෙනවා එන්ජින් කීපයක්. මුළු ලෝකෙම තියෙන මිලියන ගණක් පේටන්ට් තියෙනවා ඒකේ. ගහලා බලපුවම වචන දෙකයි ගහන්න ඕනේ කියනවා. එතකොට ඒක සොයා බලන්න අනිවාර්යයි. ඒක අනිවාර්යද අපි සාමාන්‍ය රිසර්ච් එක කරත් ඒක කරන්න බෑ. පේටන්ට් වලත් ඒකමයි. එතකොට ඒක නොබලා කරන්න එපා අපරාධේ. ආලයයි ඔයාලගේ මුදල් ඔක්කොම ඉවරයි. පස්සේ ලැජ්ජාවටපත් වෙනවා නැතරම. ඊට පස්සේ තමයි අපෙන් අහන කොහොමද දැන් මේව ටීවී එකේ කිව්වා අරක කිව්වා කොහොමද දැන් නවනි පෙව මෙච්චර ආවා. මට දැන් කියන්න තමයි ලැජ්ජයි. මොකද මේව දෙයක් නැහැ තිබිලා නැහැ ඇත්තටම. නවනි පෙව නෙමෙයි ඒවා. එතකොට එහෙම කතාවක් තමයි දැනට තියෙන්නේ. එතකොට මේ ටිකත් පේටන්ට් සම්බන්ධයෙන් තියෙන්නේ. එතකොට මේ පේටන්ට් සර්ච් කරන එන්ජින් කීපයක් අපේ යුනිවර්සිටි එකේ අතන දැනට තියෙනවා මේ ලෝකේ තියෙන හොඳම සර්ච් එන්ජින් කීපයක්. එතකොට මේක අපේ වෙනම අපේ නවනි කොමිෂන් වෙන පේටන්ට් සපෝට් කියලා මම කිව්වේ තියෙනවා වෙනම සෙක්ෂන් එකක්. ඒ ටික තමයි එතකොට පේටන්ට් ගැන කියන්න තියෙන්නේ. ඉතින් පේටන්ට් අපේ ලංකාවේ ඇත්තටම පිටරට එංගලන්තයේ දාලා තියෙන ඇමරිකාව දාලා තියෙන පේටන්ට් තියෙන ඉතාලම 14ක් 3-4ක් කියන්න පුළුවන්. ඉතින් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයටම තියෙන්නේ 2-3ක් කර මිස්ටර් මම හිතන්නේ කියයි වලට. එතකොට රටක දියුණුවට බලපාන විශේෂයෙන් ඒවා. ඊට අමතරව අපේ දෙවෙනි කාර්ය වශයෙන් අපි සලකන්නේ නවනි පෙවුම් සමාජ පිළිවෙල තියෙනවා. අතම දැන් මෙච්චර කාල තිබ්බේ පාසල් වලට විතරයි. ඊට පස්සේ මම ආවට පස්සේ විශ්වවිද්‍යාල වලට අපි දැන් අතම සතුට වෙනවා වගේ මේ තරඟාවලිය ඇත්තටම විශ්වවිද්‍යාල තුල තමයි මම හිතන්නේ විශේෂයෙන්ම මේක කරන්න ඕන. පාසල් වල ගම් වල හොඳයි. නමුත් ඊට වඩා අමතරව ඊට විශාල වශයෙන් අපි ආයෝජනය කරන්න ඕන විශ්වවිද්‍යාල. අපේ දැනුම් මේ කේන්ද්‍ර ස්ථානයේ තියෙන කැම්පස්. ඒ නිසා ඇත්තටම මගේ මේ අවුරුදු කිහිපේ අවුරුදු 3 මම පුළුවන් තරම් උපරිම කරන්න බලාපොරොත්තු වෙන විශ්වවිද්‍යාල වලට. ඔයාලට වගේ සිසුන්ට. එතකොට ඔයාලට පුළුවන් අපි ඒක යථාර්ථයටපත් කරන්න මුල්‍යමය සහායක දෙනවා. නීතිමය සහායකත් අපිට දෙන්න පුළුවන්. දැන් විශ්වවිද්‍යාලයේ අපේ විද්‍යාපීඨයටත් මම අපේ බලින්සර්ට මේ ඇප්ලිකේෂන් එක කරලා ඒක බොහෝ විට තව මාසෙක විතර එයි. ඒතර වලට පුළුවන් අපේ සයන්ස් ෆැකල්ටි විශ්වවිද්‍යාල යොවුන් සමාජය පිළිටවන්න. යාපනයේත් කියනවා අපි ගිය ඉරිදා පිළිටෙව්වා. යාපනයේ පිළිටවල ඇත්තම යාපනයේ සිසුන්ගේ කොච්චර උනන්දුද කියනවනම් ලබන මාසේ එලා නවනි පෙවුම් තරඟාවලිකුත් මේ වගේ මුළු විශ්වවිද්‍යාලෙම පිළිටවන්න කල්පනා කරලා තියෙනවා. ඒක ඇත්තටම අපි බලාපොරොත්තු වෙන එතකොට පාසල තුල නවනි පෙවුම් තරඟයක්. ඒවල මේ කරන එකම තමයි. බොහොම හොඳයි. ඒතර මට කියන්න පුළුවන් අපේ කැම්පස් එකෙන් තමයි මුළුම තරඟාවලිය උනේ වගේ කියන්න පුළුවන්. මේ වගේ තරඟයක් ඉදිරිපත් කරාට පස්සේ ඒ තරඟයෙන් ඊට පස්සේ හොඳට ඒවල දාන නවනි පෙවුම් අධ්‍යයනය කරලා ඒවට ඒ වගේ මහාචාර්යවරු සහ ඒකට පිළිබඳව විශේෂඥයන්ට දීලා ඒක අධ්‍යයනය කරලා බලනවා. අධ්‍යයනය කරලා බලලා ඒ වගේ පොටෙන්ෂල් එකක් තියෙනවා නම් ඒවට අපි නවනි පෙවුම් කොමිසමෙන් සියලුම මිල මුදල් අපි දීලා ඒක යථාර්ථය බවට පත් කරගන්න උදව් කරනවා. ඒක මම හිතන්නේ බොහෝ විට හරියන්න ඉඩ තියෙනවා. ඒකම අපි දැන් අද සමහර දැන් අපේ ලෙක්චර්ස් වලට තියෙනවා මේ අයිඩියා තියෙනවා. නමුත් රුපියල් 50,000ක් ලක්ෂයක් විතර තිබ්බනම් ඒක කරගන්න පුළුවන්. දැන් ඒක ඒ වගේ පොඩි මේ ෆන්ඩින් දෙන්නත් අපි මෙකනිසම් එකක් හොයන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපි ළඟදීම අපි ඒව දන්නවන්න. ඒතකොට එතන පුළුවන් ඔයාලගේ තියෙන අදහස් ලක්ෂ 5ක් වගේ ගාණක් අපි දෙනවා. නිකන් දෙන්නේ අතරම. ඒතකොට ඒකෙන් හැබැයි අපි ඒකත් විශේෂ මණ්ඩලයකට දාලා අනුමැතිය ගන්න වෙනවා. නැත්තම් කිය යාළුවන්ට දුන්නා කියලා. එතකොට වෙන්නේ ඒ නවනි පෙවුම දාන්න පුළුවන්. ඒකම අත්තම මම කැම්පස් වලට කතා කරේ දැන් මේ දක්වා තියෙන එක අවෝඩ් දෙනවා. නමුත් ඉන්වෙන්ට් කියලා අවෝඩ් එකක් නැහැ අතන. නවනි පෙවුම් කරු කියලා මේ තරම එකක් නැහැ. මම ඉතාලම වැදගත්ම දේ මම හිතන්නේ ඒක ඇත්තටම. වැඩිම ඉන්ඩෙක්ස් මගේ තෙච්චෙන් සාමාන්‍ය දෙනවා. මෙච්චර එච්චර වැඩක් නැහැ මම හිතන්නේ. පේපර් 10ක් දැම්ම කියලා වැඩක් නැහැ. හොඳයි. වැඩේ තියෙන්නේ නවනි පෙවුම් මම නම් දකින්නේ. ඒ නවනි පෙවුම් වලින් තමයි රට දියුණු වෙන්නේ. පේපර් 10ක් දැම්ම කියලා එච්චර නම් මම හිතන්නේ වැඩක් වෙයි කියලා.
එතකොට මේ යෝන් නවනිපයන් සමාජයට අපි කරන ප්‍රයෝජන තමයි තියෙන්නේ. එතකොට අපි ඒක ඉදිරියේ වලට ලැබෙන්න සැලැස්සේ. ඔයාලට පුළුවන් තරංග සංවිධානය කරන්න ඒවට අවශ්‍ය මුදල් ඔක්කොම අපි දෙනවා. එතකොට ඔයාලට පුළුවන් ඕනනම් නවනිපයන් සංගමයට පුළුවන් අවුරුද්දට දෙපාරක් ඕනනම් නවනිපයන් තරංගවලට ඇති කරන්න. ඒකෙන් අතන විශේෂම මම දැක්කේ මොකද දැන් අපි දැන් අපේ විද්‍යාපීඨය ගත්තොත් එහෙම අපිට ස්පෙෂල් කරන්න හම්බෙන්නේ සුළු පිටසකට. හැම එක්කෙනාම කරන්න හම්බෙන්නේ නැහැ නේ. දැන් අපිට එනවා 600ක් 700ක් ළමයි එනවා. එකෙන් කෙමිස්ට්‍රි යන්නේ 30ක් විතර ෆිසික්ස් ඊටත් වඩා අඩු ඇති මම හිතන්නේ. ඒතකොට බහුතරයකට ඇත්තම කියනවා මේ එයාලා අදහසක් තිබ්බත් ඒක කැම්පස් එක තුලම මොට වෙලා යනවා. ඒක එලිට එන්නේ නැහැ. දැන් අපි මේකෙන් ඇත්තටම කියන බලාපොරොත්තු විශේෂ බලාපොරොත්තු වන්න ඒ වගේ අදහස් තියෙන කට්ටියට අදහස් දෙන්න පුළුවන්. ඊට පස්සේ අදහස ගැලපෙන්න හිතන්න අපේ මම හිතියා ડોક્ટર මහේෂ් හිටියා ડોક્ટર මහේෂ්ගේ ඒරියා එක නම් අපිට ડોક્ટર මහේෂ් එකට සම්බන්ධ කරලා දෙන්න පුළුවන්. හරි කව ප්‍රොෆෙසර් නීලිකා හරි ඔයාලගේ ෆිසික්ස් එකේ ડોક્ટર වසන්ත හරි කවන්නේ එයාලගේ PhD එකට සමාන වෙනවනේ අපිට ඒලා සම්බන්ධ කරලා ඒකට අවශ්‍ය සීලමු දේ අපිට ලබා දෙන්න පුළුවන්. ඒකම අපි ඒ සමාජ වලින් එන දේවල් අපිට ඉන්කියුබේෂන් සෙන්ටර්ස් කියලා જાතියක් අපි ඇති කරලා තියෙනවා. මේකෙන් කියන්නේ අතන සිංහල වචනේ මාර ලස්සනයි. බීජෞෂධාගාරය. ඉන්කියුබේෂන් සෙන්ටර් එක. දැන් අපි මේවා දැනට අපි ඉන්වෙන්ෂන් කමිෂන් එකෙන් 4ක් ඇති කරලා තියෙනවා මිලියන 200ක් විතර අපි විදිහට විදන් කරලා තියෙනවා. දැන් ඇත්තම කියනවා මේකේ ඔයාලට අවශ්‍ය ඕනෑම දෙයක් මේ කරගන්න පුළුවන් 3D printers NCR machines ඕනම එකක් මේක කරන්න පුළුවන්. මේක දැන් අපි අපේ ආයතනයෙන් අපි දෙනවා තියෙන ඉන්ස්ට්‍රුමන්ට් මොනවද කියලා. නිකන් කරලා ගන්න පුළුවන්. මිලියන 250ක 200 විතර ඉන්ස්ට්‍රුමන්ට් තියෙනවා. ඒක ඔයාලට අපේ වෙබ්සයිට් එකට බොහිට ලබන තව මාසෙක විතර ලොගුනොත් මේ තියෙන ඉන්ස්ට්‍රුමන්ට් ටික වලට අපි පෙන්නනවා. ඒකට ඔයාලට එතෙන්ට ගිහින් අපි නිකම්ම කරගන්න අවස්ථාව උදා කරලා දෙනවා. මේ නර්ඩ් සෙන්ටර් එකට අත්තම 50 මිලියන් අපිට දීලා තියෙනවා. ඒ අපේ විශ්වවිද්‍යාලයට අපි ගිය සතියේ ගියා. මාර ප්‍රබෝධයක් තියෙන්නේ. රජරට විශ්වවිද්‍යාලය රුහුණු විශ්වවිද්‍යාලයටත් දීලා තියෙනවා. එතකොට මේ තාක්ෂණ බීජෞෂධය කියලා කියන්නේ නැත්නම් ඔයාලගේ ඇති වෙන සිතුවිල්ල බීජය ගසක් බවට පත් කරන තැන තමයි මේක අපි මේ බීජෞෂධ මධ්‍යස්ථාන වශයෙන් සලකන්නේ. එතකොට ඇත්තටම අපි මේ ගිය මාසේ ගියා රජරට මේ වයඹ විශ්වවිද්‍යාලයට දැනටමත් තියෙනවා මේ බිලියන ගණනක බඩු. දැනට ඒවා නිකන් ඇත්ත මේ මලකඩ කකා තියෙන්නේ. දැන් ඒවට අපි එතකොට අලුත් ක්‍රමයක් යෝජනා කරා. ඒකට කියන්නේ ඉන්වෙන්ටර් සපෝට් සෙන්ටර් එකක්. නවනිපයන් කරුට සපෝට් එකක් දෙන්න. එතකොට නවනිපයන් කරුක මොකක් හරි හොයාගත්තොත් එහෙම එයාලට පුළුවන් ඒ වයඹ යුනිවර්සිටි එකට ගිහින් ඒක කරන්න. එතකොට ඒ සීලම දේ අපි කනෙක්ට් සම්බන්ධ කරලා දෙනවා. දීලා එයාගේ අදහස පැලයක් බවට පත් කරගන්න තමයි ඒක තමයි වෙන්න ඕනේ ඇත්තටම. අදහසක් තිබිලා ඒක අදහස එකම මියනකට වඩා ඒක ගසක් බවට පත් කරොත් එහෙම ඒකෙන් සෑහෙන දෙයක් අපිට කරන්න පුළුවන්. ඒකම අපි ජනාධිපති සම්මානත් ලබා දෙනවා. ජනාධිපතිතුමා අතරින් අපි අවුරුද්දකට සැරයක් ජනාධිපතිතුමා මේක ලබා දෙනවා. මේ අවුරුද්ද නම් දෙන්න හම්බුනේ මේ කොරෝනා නිසා. ඒක ඒ ජනාධිපති සම්මානය ගන්න පුළුවන්. පේටන්ට් තියෙන ඕනම කෙනෙකුට මේකට ඇප්ලයි කරන්න පුළුවන්. ඊට පස්සේ පේටන්ට් වල තියෙන කමර්ෂල් වයබිලිටි එක බලලා ඒ අවුරුද්දේ ජනාධිපති සම්මාන කිහිපයක් ලබා දෙනවා. ඒකම මේ නවනිපයන් කරුවන්ට අපි පේටන්ට් තියෙන ඕනම කෙනෙකුට පේටන්ට් එක තියෙන ඕනම කෙනෙකුට නැත්නම් මේ ඉන්නේ ડોક્ટર අනූප අපේ නියෝජ්‍ය කොමසාරිස්තුමා මේ පේටන්ට් ID එක ලබා දෙනවා අපිට. අපි ලබා දෙනවා. ඒතකොට මේ ID එකත් තමයි ඕන රටක පිළිගන්නවලු. දැන් මේ නවනිපයන් කරුවන් සිළු දෙනාම අපිට ඉතාම මේ සතුට වෙනවා මේක ලබා දුන්නා කියලා. ඒකම අපි දැන් මම PhD කරන ડોක්ටර් කියනවා. ප්‍රොෆෙසර් කියලා මුලින් අකුරු කීපයක් එනවා. ඒකම දැන් අපි බලාපොරොත්තු වෙනවා මේ ඉදිරි මාස කිහිපය ඇතුළත මුලින් ඉන්වෙන්ටර් කියලා. INT හරි මොකක් හරි මුලින් ඉන්වෙන්ටර් කියලා වගේ පොඩි නමකුත් ලබා දෙන්න. ඒකට ඕනම කෙනෙක් දන්නවා මෙයා ඉන්වෙන්ටර් කෙනෙක් කියලා. හොඳ ඉන්වෙන්ටර් කෙනෙක් කියලා. පේටන්ට් එකක් තියෙන ඉන්වෙන්ටර් කෙනෙක් කියලා බලා ගන්න. ඒකත් අපි ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක විශේෂයෙන්ම තමයි මේ ණය දෙන ක්‍රම දෙකක් අපි ගාව තියෙනවා. එතකොට ඔයාලගේ පේටන්ට් නවනිපයමක් ආවා. නවනිපයම ඊට පස්සේ ප්‍රොටෝටයිප් එකකට පත් කරලා ඒ ප්‍රොටෝටයිප් එක යථාර්ථයක් බවට පත් කරගන්න අපි මේ මිලියන 10 8 9 දක්වා ණය දෙනවා. අතට මේ පොලි රහිත ණයක්. පොලියක් නැහැ කිසිම. හැබැයි එතන පොඩි 3ක් විතර අපි එකෙන් අර රොයල්ටි පේ එකක් කියලා ගන්නවා. මේ ඒක 3ක් විතර එන්නේ. හැබැයි ලෝන් එකේ ඉන්ටරෙස්ට් ෆ්‍රී. ඒතකොට ඔයාලට පුළුවන් ඒ අවශ්‍ය ඉන්ස්ට්‍රුමන්ට්
මැෂින් ටික ලබාගෙන ඇත්තම අපි මේ ගිය සතියේ දුන්නා මිලියන 8ක ලෝන් එකක් මේ ඔය පොස්පේට් වලින් පොහොර හදන එක. පොස්පේට් පොහොර හදන එකට මේ මයික්‍රෝබ්ස් දාලා. පොස්පේට් වල තියෙන ප්‍රශ්නේ තමයි පොස්පේට් දිය වෙන්නේ. ඒ පොස්පේට් වල ජල ද්‍රාවිතා වැඩි කරගන්න අපේ ඉන්වෙන්ටර් කෙනෙක් මයික්‍රෝ ඕගනිසම්ස් වගේ දිනු කරලා තියෙනවා. දැන් එයා ටොන් ගණන් ඇත්තම කියන දැනටමත් හදනවා. එයාට අවශ්‍ය ඉන්ස්ට්‍රුමන්ට් ටික ඔක්කොම චීනෙන් ගෙන්න අපි තමයි උදව් කරේ. ඒතර දැන් අපි ඇත්තම ලබන මාසෙකින් බෝවිට එක විවෘත කරනවා. ඒකට එයාට පුළුවන් ඒකෙන් පොලි රහිත නායක බවට පත් කරගන්න. ඒකම නවනිපෙන් දිවි කියලා තව නව ක්‍රමයක් තියෙනවා. ඒ ස්ටාර්ට්අප් කම්පැනි හදන්න ඒ වගේ දේවල් කරන්න අපි උදව් කරනවා. ඒකම අපේ YouTube channel කීපයක් තියෙනවා. channel දෙක තුනක් තියෙනවා. වලට ගිහින් බලන්න පුළුවන්. මොනවද තියෙන දැනට තියෙන නවනිපෙන් මොනවද තියෙන software ඇත්තටම අපි වැඩ කීපයක් කරනවා. ඇත්තම වලට ගිහින් මැත්ත බැලුවොත් හොඳයි. මේ තියෙන අපේ දැන් ලංකාවේ තියෙන නවනිපෙන් සහ ඒව තරඟට ඉදිරිපත් වෙච්ච කට්ටිය සහ ගොඩක් දේවල් කරන විදිහ අපි ඒකේ තියෙනවා. ඒකම අවුරුදු දෙකම මේ කොරෝනා නිසා යන්න බැරුව ගියා. අපි ලංකාවේ ඉන්න පාසල් සිසුන් සහ විශ්වවිද්‍යාල සිසුන් අපි අන්තර්ජාතික තරඟවලට අරිනවා ෆ්‍රී. අපි ආයතනයෙන් තමයි අපි අර තරඟාවලියට සහභාගී වෙන පස්සේ දිනන කට්ටියට යන්න පුළුවන්. ඊට පස්සේ ඒ වගේ දින් අපි ලංකාවේ කට්ටිය දිනලා ත්‍යාගය අරන් එනවා. ඒකට කීර්තියක්. නමුත් දිනුවට වැඩක් නැහැ. මම නම් හැමතිස්සම කියන්නේ පාපා මේ ගෝල්ඩ් මෙඩල් ගත්ත වැඩක් නැහැ. කොහොම හොඳයි. ඒකෙන් අපි ප්‍රොඩක්ට් එකක් බවට පත් කරගන්න උත්සාහ කරන්න වෙන්නේ. අන්තිම ස්ලයිඩ් එක තුන අපි ඇත්තටම මේ 2022 අපි අපේ මූලික ගත්තාම මේ සාහසක් නිපැවුම් කියන තරඟාවලිය. මේකට ජනාධිපතිතුමත් එනවා අන්තිමට මේකේ වෙන්නේ අපි ඇත්තටම මේක අරමුණ උනේ ලංකාවේ නව නිපැවුම් 1000ක් ඇති කරගන්න. ඇත්තටම ලංකාවේ නව නිපැවුම් 1000ක් ඇති කරන අපි අනිත් රටවල් වලට සාපේක්ෂව හොඳයි. දැන් මම කිව්වේ ඉන්දියාවේ අපි අඩුම ගානේ 1000ක් ඇදුවොත් එහම ළඟින් යනවනේ. භාගයනේ අඩු. දැන් ගොඩක් අඩුයිනේ. ඒකට ඒකෙදී අපි කරන්නේ නව නිපැවුම් මේ තරඟාවලිය පාසල් සිසුන් විශ්වවිද්‍යාල සිසුන් සහ කොටස් 4කට අපි බෙදලා තියෙනවා. මේකට මම ඉල්ලා සිටිනවා ඔබ සියලු දෙනාටම මේ තරඟයේ ඉදිරිපත්තුරු සියලු දෙනාටම මේකටත් මේ ඇප්ලිකේෂන් එක දාන්න. මේක ඔක්කොම තොරතුරු මේ වෙබ්සයිට් එකේ තියෙනවා. එහිදී ඔබතුමා වලට පුතාලට පුළුවන් අත්‍තරම විශ්වවිද්‍යාලංශයෙන් තමයි ඔයාලා ඉල්ලන්න වෙන්නේ. ඔයාලගේ ලෙක්චර් කෙනෙක් හරහා. එතකොට මේ වගේ අංශ දැන් රසායන විද්‍යාංශයෙන් පුළුවන්, භෞතික විද්‍යාංශය කියලා වෙනම එකක් තියෙනවා. එක එක අංශ 14ක් තියෙනවා. ඒකෙන් ඔයාලට පුළුවන් ඒක අපේ එක්සිබිෂන් එකට දෙන්න. ඊට පස්සේ ඒකෙන් දිනුවොත් එහෙම කීර්තියක් එනවා ඔයාලට. ඇත්තටම ගෝල්ඩ් මෙඩල් එක ගත්තොත් එහෙම ඒ වගේ වැඩ කීපයක් තියෙනවා. එතකොට අන්තිම වශයෙන් අපි දැනට තව එකක් පටන් ගන්න තියෙනවා. අපි දැන් ඇත්තම එක එක ආයතන තියෙන ප්‍රශ්න. සිමෙන්ති ගම්හල හරි මොකක්ද තේ ෆැක්ටරි හරි පොල් කර්මාන්ත පොල් සංවර්ධන මණ්ඩලයේ තියෙන ප්‍රශ්න ටික අපි අරන් ඇත්තම කියනවා මේ යුනිවර්සිටි වල තියෙන විශ්වවිද්‍යාල අර නව නිපැවුම් සංගම් වලට දෙන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඒ වගේ ඒ හිදිත් අපිට පුළුවන් ඒවට මේ අපේ එච්චර තමයි ඇත්තම අපේ කාර්යභාරය. මම නැවතත් සිළු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. 63 දෙනෙක් ඉන්නවා. මේ 63 දෙනෙක් 50ක්වත් අපේ සිසුන් හිටියොත් ඒක හොඳටම ඇති. මේ 50ට පුළුවන් නම් නව නිපැවුම් 50ක් දාන්න අපි මං හිතන්නේ අපි දිනමු. ඒ නිසා මම ආයෙ පාරක් කියන්නේ මේක සංවිධානය කරපු සිළු දෙනා ડોક્ટર වසන්තිය ඇතුළු අපේ අනුශාසක ප්‍රොෆෙසර් සී.පී. අබේරත්න ඇතුළු විශේෂයෙන්ම මේවා දෙයක් සම්බන්ධ කරලා මාර්ක්ස්ට මෙතරම දැන් අපේ ෆැකල්ටිට මේ වගේ අදහසක් දීපු එක ලොකු දෙයක් මම කියන්නේ. නව නිපැවුම් කියන මේ ඉතින් තිබ්බේ නැහැ මම හිතන්නේ. මම ඉතින් තිබ්බ අපේ කැම්පස් එකේ තියෙනවා. හැබැයි ෆැකල්ටි ඒකත් ලොකු පටන් ගැනීමක් සිළු දෙනාටම මම සුබ පතනවා. අපේ නව නිපැවුම් කරුවන්ගේ කොමිසමෙන් ලැබෙන්න ඕන සීලුම උදව් ඉදිරියේදී ලබා දෙනවා කියලා පොරොන්දු වෙමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි. ප්‍රශ්න තියෙනවා උත්තර දෙන්නත් මම හොඳයි ડોક્ટર වසන්ත පුළුවන් දෙන්න. ඔව් ප්‍රොෆෙසර් මෙතන පුළුවන්. සිරිමුතු ඩොක්ටර් මහේෂ්. ડોક્ટર මහේෂ් දැක්කව ඉන්නවා. ඔව් ප්‍රශ්නයක් අහන්න. මේ එක්සිබිෂන් එකකට දැම්මහම ඒක පබ්ලික් ඩොමේන් නෙමෙයිද ඊට පස්සේ? ඔව් හොඳ ප්‍රශ්නයක්. ඒක එතකොට මේ අර මුළු එකම නෙමෙයි තමයි දෙන්නේ. ඒක හරියටම හරි
එමේ ඉෂුව එකක් තියෙනවා අතටම. ඒකේ අර මේන් අර මේ පේටන්ටබල් එක අංගලක් තමයි දෙන්නේ ડોක්ටර් මහේෂ්. නැත්නම් පේටන්ට් එක දාලා මේ පටන් ගන්නත් පුළුවන් එහෙම තිබ්බොත් තමයි වඩා. ඒ නෑ පේටන්ට් වල තියෙනවනේ හරියටම ප්‍රොපෝසල් එක කවරේජ් එක අරගෙන පුළුවන් නේ ඊට පස්සේ ෆුල් පේටන්ට් එකට යන්න. එතකොට ඔය හිතනවා නම් මේක නව නිර්මාණයක් කියලා අපි තුමු ශිෂ්‍යයෙක් කියලා ඒ කවරේජ් එක අරගෙන ඕනද අරගන්න ඕනද එක්සිබිෂන් එකේ ඉස්සෙල්ලා? එහෙම එකක් කරන්න වෙයි. හැබැයි මිසස් ත්‍රිෂාන් එහෙම නේද වෙන්න ඕනේ. ඒක ඇත්තට මේ ඉන්වෙන්ෂන් එකේ තියෙන ස්කෝප් එක මත ඩිපෙන්ඩ් වෙනවා. සමහරට අපි ඒක ඉන්වෙන්ෂන් එකේ අපි කියන අවුට්පුට් එක මොන වගේ කියන එක මත තමයි ඩිපෙන්ඩ් වෙන්නේ. ඒක අපිට කේස් බයි කේස් තමයි ඒක කරන්න සර්ච් කරලා බලන්න වෙන්නේ. මොකද සමහරක් අවස්ථාවල අපිට අර මේ ඔව් ඒක එම් පිටිම දැම්මොත් ඇත්තටම බෑ ડોක්ටර් මහේෂ් හරි වගේ හරි. ඔව් ඒක තමයි මම මට මේ එක්සිබිෂන් එකකට ගේනවා කියන සංකල්පය මට ඒ තියෙන ඒ ගැටලුව කියනවා. සමහරක් අවස්ථාවල තියෙන්න පුළුවන් අපිට එහෙම නොවි කරගන්න පුළුවන්. නෑ මම ඒක තමයි මම හරි උදාහරණයකට එනවා. ඒගොල්ලෝ කියනවා මොකක් හරි දැනට පිටි හදන්න නැති එකකින් පිටි හදන්න පුළුවන් කියලා. එක්සිබිෂන් එකේ තියෙන්න පුළුවන් YouTube එකේ යන්න පුළුවන් ඊට පස්සේ ලංකාවේ ප්‍රමුඛ පිටි හදන ෆැක්ටරි එකකට ඕක වචන විතරයි යෝනේ. ඒගොල්ලන්ට උපකරණ තියෙනවා රිසෝසස් ඔක්කොම තියෙනවා සප්ලයි චේන් තියෙනවා ඒගොල්ලන්ට මාකට් එකට ප්‍රොඩක්ට් එක ගේන සමයට කොහොම පොඩි කාලයක් යන්නේ මේ ඒක මගේ ඇහුවේ ඔක අව කරලා ඉවරලා නෙමෙයි දාන්න ඕනේ. සාමාන්‍යයෙන් කවර් කරන එක තමයි රෙකමන්ඩ් කරන්නේ ගොඩක් ඒක කරන්න වෙන්නේ ඇත්තටම ඔය තමයි හොඳ ක්‍රමය. සමහරක් අවස්ථාවල තියෙන්න පුළුවන් අපිට එහෙම නොකර යන්න පුළුවන්. ඒක ඉතින් කේස් බයි කේස් වගේ වගේම තමයි. නමුත් ඇත්තටම මේ මම මුලින් කිව්වා වගේ අපිට ඕන නම් ඇත්තම මේ පේටන්ට් එකක් ඇප්ලයි කරන්න පුළුවන්. අර මෙච්චරම ඩේටා ඕනෙත් නැහැ. ඕනේ. ඒ කියන්නේ මමගේ ඇත්තටම මගේ PhD එකේ මම පේටන්ට් එකක් දාලා තියෙනවා. ඒකෙදි උන්නේ මට ඒ කියන්නේ කිසිම දෙයක් කිසිම තැනක කියන්න බෑ. අපි ඒක ආරක්ෂා කරලා තියෙනවා. හැබැයි මුළු එක්ස්පෙරිමන්ට් ඔක්කොම කරලා ෆුල් පේටන්ට් එක දානකම් මම සද්ද මුකුත් නෑ. මගේ තීසිස් එකත් අවුරුදු දෙකක් යනකම් පබ්ලික් ඩොමේන් ආවේ නෑ. ඒ ડોකියුමන්ට් එක එළියට එනකම්. ඒ වුණාට දැන් මොකක් හරි උපකරණයක් වගේ එකක් හදලා ඒකේ එක්සිබිෂන් එකට තියලා ඒකේ වීඩියෝ එක YouTube එකට ගියාම මේ ලංකාවේ නෙවෙයි ඕන රටක කෙනෙක්ට ඒක කරන්න පුළුවන්. ඒක අපි ඇත්තම බලමු. ඒක අනිවාර්යයෙන්ම සලකා බලන්න ඕන පොයින්ට් එක ડોක්ටර් මහේෂ්. thank you. Excuse me sir, මේ අපිට question එකක් ඇවිල්ලා තියෙනවා chat box එකට. Sir, will SLIC supervise in producing the final outcomes of the selected best 3 ideas, or do we have to find supervisors ourselves? ඒක ඇත්තම අපි තවම මේ හරියට එකගතාවය ආවේ නැහැ. අපි එකතු වෙලා කරමු. අපි ඒක දැන් හිතන්න ඔයාගේ දැන් මෙතන අයිඩියා එක හිතන්න මේ ડોක්ටර් මහේෂ්ට හරි ડોක්ටර් මහේෂ්ට මම ડોක්ටර් මහේෂ්ට අපි ෆිසික්ස් වල ගලපෙන්නේ නැතු වෙනවා. ඒක උදාහරණයක් ගමුකෝ. එහෙම නැත්නම් අපිට පුළුවන් ડોක්ටර් මහේෂ් වලට සම්බන්ධ කරලා ඒකට යන විදන් ඒ වගේ කරන්න අපි සහභාගී වෙන්න. සහ ඔයාලගේ දැන් හිතන්න ડોක්ටර් වසන්තිට මේ තුනේ එකක් ගලපෙනවා කියලා. ඒ රිසර්ච් ඒරියා එකේ එකේ නම් කියලා. එතකොට ඒක අපි කනෙක්ට් කරලා ඉස්සුන්න තනියම කරන්න අමාරුනේ. සුපර්වයිසර් කෙනෙක් හම්බ කරන්න වෙනවා කොහොමද? ඒදී අපි මේ වගේ ඔප්ෂන් එකට යන්න. thank you එනවා. බෙහෙවින්ම ස්තුතියි ගුරු පියාණනි. ඇත්තටම අපේ නව නිපැයුම් කරුවන්ට හරිම රසවත් ඒ වගේම තොරතුරු රාශියකින් පිරුණු හෝරාවකට ආසන්න කාලයක් තමයි ගත වෙන්න ඇත්තේ. ඉතින් මම හිතනවා හැමෝම ප්‍රශ්න අහලා ඉවර ඇති කියලා. ඉතින් ඊළඟට අපි යමු වෙන්නේ developing a commercially viable invention නැත්නම් නව නිපැයුමක් වාණිජමය වශයෙන් සංවර්ධනය කිරීම යන මාතෘකාව සාකච්ඡා කිරීමටයි. ඉතින් ඒ සඳහාම ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණික සම්ප්‍රේෂණ කාර්යාලයේ ශාන් පෙරේරා මහතාට.
බොහොම ස්තුතියි ප්‍රථමයෙන්ම මේ සදා ආරාධනා කිරීම සම්බන්ධයෙන් මම හිතන කාල වේලාවක් ගත වෙලා තියෙන නිසා අපි ඉක්මනටම මේ ප්‍රසන්ටේෂන් එකට යමු. Developing a commercially viable invention කියන එක තමයි අද කතා කරන මාතෘකාව. මේකට ඉස්සෙල්ලා මම පොඩ්ඩක් අපි patents intellectual property ගැන පොඩි සුළු හැඳින්වීමක් කරන්න යමු. Intellectual property එක ගත්තොත් අපි ලංකාවේ බුද්ධිමය දේපල සම්බන්ධයෙන් තියෙන Intellectual Property Act එක 2003 අංක 36 දරන බුද්ධිමය දේපල පනත. ඒ වගේම අපේ විශ්වවිද්‍යාලය ගත්තොත් අපේ විශ්වවිද්‍යාලයටත් වෙනම බුද්ධිමය දේපල සම්බන්ධව IP policy එකක් තියෙනවා. ඊට පස්සේ අපි බුද්ධිමය දේපල ගත්තොත් patents විතරක්ම නෙමෙයි patents, trademark, industrial designs, copyright and related designs, geographical designs, indications, trade secrets කියන වගේ ගොඩක් දේවල් අපිට මේ ඊට අමතරව තවත් circuit සම්බන්ධ දේවල් ගොඩක් දේවල් තියෙනවා මේ intellectual property කියන දේ ගත්තාම. මේකෙදි මම පොඩ්ඩක් copyright පැත්තෙන් පටන් ගත්තොත් copyright වලදී සාමාන්‍යයෙන් අපි ගොඩක් දුරට අපි අපේ ගීතයක් වෙන්න පුළුවන් ඒ වගේ දේවල් තමයි මේකෙදි ගොඩක් අපිට literary දේවල් literary නැත්නම් artistic දේවල් තමයි මේ copyright වලදී සාකච්ඡා කරන්නේ. මොකද මේක මම හිතන්නේ ගොඩක්ම වැදගත් වෙන්නේ දැන් අපි ඉන්වෙන්ෂන් එකක් වෙන්න පුළුවන් අලුත් දෙයක් හොයනවා නම් බිස්නස් එකක් කරනවා නම් අපි පාවිච්චි කරන සින්දු මොනවද කාගේ හරි පොතක් වෙන්න පුළුවන් කාගේ හරි චිත්‍රපටයක පින්තූරයක් වෙන්න පුළුවන් හැම දෙයක්ම භාවිතා කරද්දී ඒ වගේ හිමිකරුවන්ට අයිතියක් තියෙනවා අපි අයිතිය සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. සමහර උදවිය වෙනත් අයගේ අයිති ගීතයක් වෙන්න පුළුවන් නැත්නම් වෙනත් එවැනි දේවල් භාවිතා කරලා වන්දි ගෙවන්න සිද්ධ වෙච්ච අවස්ථා තියෙනවා මේ කොපිරයිට් සම්බන්ධව නිවැරදි දැනීමක් නැති නිසා. ඒ වගේ මේ විශේෂ ලංකාවත් 1997 TRIPS agreement එක 1996 WIPO copyright treaty කියන වගේ ගොඩක් ඊළඟට බර්න් කන්වෙන්ෂන් එක 1886 මේ ගොඩක් දේවල් වලට අත්සන් කරලා තියෙනවා. එතකොට ඒකෙදි rights of reproduction, performance, broadcasting and communication මේ හැම දෙයක්ම copyright වලදී තියෙනවා. විශේෂයෙන් මේ ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. copyright එකක් ගත්තොත් සාමාන්‍යයෙන් ඒකේ හිමිකරුවා ගේ ජීවිත කාලය සහ ඔහුගේ මරණයෙන් පස්සේ වසර 70ක් පමණ කාලයක් වෙනකන් ඒක බලපවත්වනවා. ඒ වගේම සමහර විශේෂ අවස්ථා තියෙනවා ඒක වසර 50 ඒ වගේ වෙනවා. ඒ වගේම සමහර රටින් රටට මේ කාලය අවුරුදු 50 70 වගේ විවිධාකාරයෙන් වෙනස් වීම සිද්ධ වෙනවා. ලංකාව තුළදී මේ කොපිරයිට් කියන දේ රෙජිස්ටර් කිරීමක් අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසාම අපේ නිර්මාණයක් කියලා ඔප්පු කරන්න නම් ඒ කියන්නේ අපේ ගීතයක් ලියපු දෙයක් වෙන්න පුළුවන්, අපේ වීඩියෝ එකක් වෙන්න පුළුවන්. ඒ ඕනම දෙයක අපේ ඕනර්ෂිප් එක ක්ලේම් කරන්න අපේ මුල් පිටපත් අත් පිටපත් වෙන්න පුළුවන්, පොතක් නම් අත් පිටපත්. ඒ වගේ දේවල් අපි ගාව සුරක්ෂිතව තබා ගන්න එක අපිට අනාගතයේදී කවුරු හරි අපේ දේ සොරකම් කරොත් අපේට ප්‍රූෆ් එකක් විදිහට ගන්න භාවිතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර රටවල් වල තියෙනවා copyright registration system ඒකකට අපිට ෆයිල් කරන්නත් පුළුවන්. ඊළඟ related rights කියන්නේ අපි ගීතයක් ගායනා කරොත් ගීතයට අනුව ඩාන්ස් එකක් කරන කෙනෙක් ඒ ගීතය perform කරන කෙනෙක් ඒ වගේ දේවල් ඊළඟට broadcasting organization ඒවට related rights කියන දේවල් තියෙනවා. මේවා මම පොඩ්ඩක් briefly යන්න. ඊළඟට trademarks ගත්තොත් වෙළඳ ලකුණු අපේ විශ්වවිද්‍යාලයේ තියෙන නිල ලාංඡනය තමයි මේ තියෙන්නේ. මේකත් අපි 2017 දී රෙජිස්ටර් කරලා තියෙනවා බුද්ධිමය දේපල කාර්යාංශයේ වෙළඳ ලකුණක් විදියට. විශ්වවිද්‍යාල ලාංඡනය හෝ එහා සමාන ලාංඡනයක් භාවිතා කිරීමත් වැරදක් වෙනවා නීතිය අනුව. මෑතකදී අපිත් මම හිතන්නේ නීතිමය වශයෙන් යම් කිසි ආයතනයක් අපේ එහා සමාන ලාංඡනයක් භාවිතා කළා අපි මේ මෑතකදී අපි දැනුම් දීමක් සිදු කරා උන්ගේ ඒ ලාංඡනය ඉවත් කරගන්න කියලා. ඒ වගේ මේ third biodiesel මේකත් අපේ යුනිවර්සිටියට අයිති වෙළඳ ලකුණක්. ඒ වගේ මේ තියෙන මට හිතන්නේ ඔයාලට පේන මේ Shell කියන සමාගම ඒගොල්ලන්ගේ කොහොමද මේ වෙළඳ ලකුණ කාලයත් එක්ක වෙනස් වුනේ. මේ වෙළඳ ලකුණ ඇත්තටම ගොඩාක්ම වැදගත් දෙයක් ව්‍යාපාරයක් හෝ එවැනි දෙයක් කරද්දී. මොකද වෙළඳ ලකුණ තුලින් තමයි ඔවුන්ගේ වටිනාකම තව තවත් වැඩි වෙන්නේ. මේකදී සාමාන්‍ය වචනයක් වෙන්න පුළුවන්, අකුරු ඇබ්‍රිවියේෂන් එකක්, ලෝගෝ එකක්, 3D ඒ වගේ ඕනම දෙයක් මේ ට්‍රේඩ්මාර්ක් එකක් විදිහට රෙජිස්ටර් කරන්න පුළුවන්.
ඒ රෙජිස්ටර් කරගත්තට පස්සේ අනිත් කට්ටිය එක භාවිතා කිරීම වළක්වන්න පුළුවන්. විශේෂයෙන් මම හිතන්නේ Apple වගේ සමාගම් ලංකාවේ බොහොමයක් ආයතන වලට නඩු දාලා තියෙනවා මේ ඔවුන්ගේ ලෝගෝ එක සමාන දේවල් ඉමිටේට් කිරීම කරලා යූස් කිරීම සම්බන්ධයෙන්. ඊළඟට අපි ගත්තොත් ට්‍රේඩ් මාක් කියන එක ඇත්තටම ලෝකේ ගොඩක්ම වැදගත් දෙයක්. මේ බ්‍රෑන්ඩ් වැලියු එක ගත්තොත් මේ Apple, Google, Microsoft මේ වගේ මේ ලෝගෝ එකත් එක්ක බැඳිච්ච ලොකු වටිනාකමක් තියෙනවා, වෙළඳ වාණිජ්‍යමය වටිනාකමක්. මම මේ බ්‍රෑන්ඩ් වැලියුස් ටික දැන් මේ දාලා අදහසක් ගන්න ඕගොල්ලන්ට. මේ තියෙන Pepsi Cola එහෙම නැත්නම් Pepsi සමාගමේ ඔවුන් සතු තියෙන බ්‍රෑන්ඩ්ස් වල වැලියු එක Pepsi සමාගමට විතරක් $1 බිලියන $1 බිලියන් බ්‍රෑන්ඩ්ස් 23ක් තියෙනවා. ඊළඟට $1 මිලියන 250 බිලියන එකත් අතර වටිනා බ්‍රෑන්ඩ්ස් 30කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේකෙන් ඔයාලන් තේරුම් ගන්න පුළුවන් මම හිතන්නේ ට්‍රේඩ් මාක් කියන එක වටිනාකම කොයිතරම් දෙයක් තියෙනවද කියන එක. ඊළඟට ජියෝග්‍රැෆිකල් ඉන්ඩිකේෂන් කියන්නේ සාමාන්‍යයෙන් ඒ අදාළ ප්‍රදේශයකින් ඔරිජින් වෙච්ච දෙයක් විශේෂයෙන්ම හඳුන්වා දීමට අපි සිලෝන් ටී කියන එක ගත්තොත් ලංකාවේ හදපු දෙයක් එහෙම ලංකාවෙන් ආපු දෙයක් කියන ගන්න තමයි මේ සිලෝන් ටී කියන එක භාවිත කරන්නේ. ඒක ජියෝග්‍රැෆිකල් ඉන්ඩිකේෂන් එකක් විදිහට භාවිත කරන්නේ. ඒ වගේම තමයි තවත් උදාහරණයක් ජමයිකා බ්ලූ මවුන්ටන් කොෆි කියන එකත් ඒ ජමයිකා බ්ලූ මවුන්ටන් කියන ප්‍රදේශයෙන් ඔරිජින් වෙච්ච කොෆි එකක් විදිහට ගන්න පුළුවන්. ඒක විශේෂයෙන්ම දැන් අපි සිලෝන් ටී කියන එක ජියෝග්‍රැෆිකල් ඉන්ඩිකේෂන් එකට ප්‍රධානම උදාහරණයක් විදිහට අපිට කතා කරන්න පුළුවන්. ඒ වගේට ඉන්ඩස්ට්‍රියල් ඩිසයින් ගැන කතා කරාම හිතන්නේ එතනදිත් විශේෂයෙන් මේක අපියරන්ස් එක තමයි බලපාන්නේ ඉන්ඩස්ට්‍රියල් ඩිසයින් එකදී. උදාහරණයක් විදිහට මේ Apple ෆෝන්ස් ඒ වගේම තවත් බොහෝ දේවල් වල ඒකේ 3D වෙන්න පුළුවන් 2D වෙන්න පුළුවන්. ඒ ෂේප් එක එහෙම නැත්නම් පැටර්න් එක ලයින් එකක් වෙන්න පුළුවන්. ඒ හැමදේම ඉන්ඩස්ට්‍රියල් ඩිසයින් එකක් විදිහට ගන්නවා. මේ උදාහරණ කිහිපයක් ඉන්ඩස්ට්‍රියල් ඩිසයින්ස් වලට මේ තියෙන්නේ මේ මෑතකදී තියෙන වෝල් ටයිල්ස් උත් ඒගොල්ලන් වෝල් ටයිල් වල තියෙන ඩිසයින් එකක් විතර රෙජිස්ටර් කරලා මේ ඉන්ඩස්ට්‍රියල් ඩිසයින් රෙජිස්ට්‍රේෂන් වලින් ගැසට් එකකින් මම ගත්ත ස්ක්‍රීන්ෂොට් එකක්. අපි හිතන සමහරකට මේ හැම දෙයක්ම අපි පේටන්ට් කරන්න ඕනේ එහෙම දෙයක් නෑ. නමුත් සමහරකට මොකද ට්‍රේඩ් සීක්‍රට් කියන්නේ විශේෂයෙන්ම වටිනා දෙයක්. එක්තරා ක්‍රමයක් මේ තමුන්ගේ නිර්මාණ ආරක්ෂා කරගන්න. මේ KFC එහෙම නැත්නම් Coca-Cola වගේ සමාගම් ඔවුන්ගේ තාම තියෙන ට්‍රේඩ් සීක්‍රට්ස් ඔවුන්ගේ රෙසිපි එක රහසක් විදිහට ඔවුන් තියාගෙන ඉන්නවා. ඒක තවත් ඊළඟට පේටන්ට්ස් ගැන මම හිතන්නේ මම ඉතාමත් කෙටියෙන් හඳුන්වා දීලා යන්නම්. පේටන්ට් එකකදී ඇත්තටම ප්‍රොසෙස් එකක් හරි නැත්නම් එහෙමත් නැත්නම් ප්‍රොඩක්ට් එකක්. ඒ වගේ දෙයක් තමයි අපිට ප්‍රොඩක්ට් එකක් එහෙම නැත්නම් ප්‍රොසෙස් එකක් තමයි පේටන්ට් එකකදී අපි කරන්නේ. ඒකදී නවල් වෙන්න ඕනේ. අපි මම හිතන්නේ මහාචාර්යතුමත් කතා කරා ඉන්වෙන්ටිව් ස්ටෙප් එකක් සහ ඉන්ඩස්ට්‍රියල් ඇප්ලිකබල් මේ කියන කාරණා තුන අනිවාර්යෙන් තියෙන්නට අවශ්‍යයි. ඊළඟට පේටන්ට් එකක් ගන්න කෙනෙක්ට ඒ පේටන්ට් හෝල්ඩර් කෙනෙක්ට ලැබෙනවා ඒක හදන්න, භාවිතා කරන්න, විකුණන්න සහ ඉම්පෝර්ට් කරන සම්බන්ධව සම්පූර්ණ අයිතිය ලැබෙනවා ඒ අදාළ ටෙරිටෝරි එක ඇතුලේ. එතකොට සාමාන්‍යයෙන් ෆයිලින් ඩේට් එක දැන් අවුරුදු 20ක්. ඊළඟට අවුරුදු 20 අවසන් වුණාට පස්සේ පබ්ලික් එකට ෆ්‍රී ගන්න පුළුවන් එක. ඊළඟට පේටන්ට් එකක් අරගත්තට අපේ පේටන්ට් බලපත්‍රය ලැබුණාට පස්සේ ඒ අවුරුදු 20ක කාලය දක්වා ඇනුවලි රිනියු කරන්න ඕනේ. අපි යම් කිසි අවස්ථාවක අපි ෆේල් වුණොත් එimhe ඇනුවලි අපි රිනියුල් කරන්න අපේ පේටන්ට් එක නැති වෙන්න පුළුවන්. මම මේ සම්බන්ධව වැඩිදුර කතා කරන්නේ ඩිස්කවර් කරන්න බෑ plants, animal microorganisms ඒ වගේ දේවල්, schemes, rules, methods of doing business, performing purely mental acts or playing games. ඊළඟට methods of treatment of human or animal body or surgery, therapy මේ වගේ දේවල්. ඊළඟට inventions which make necessary to protect public order, mortality including human, animal or plant life, health or to avoid serious threat to the environment. මේ සම්බන්ධ දේවල් පේටන්ට් කරන්න ලැබෙන්නේ නැහැ. මම හිතන්නේ මේක මම ඉක්මනටම කියාගෙන යන්නම්. පේටන්ට් ડોකියුමන්ට් එකක් ගත්තොත් සාමාන්‍ය පේටන්ට් ડોකියුමන්ට් එකේ තියෙන ටයිටල් එකක්, ඇබ්ස්ට්‍රැක්ට් එකක්, ඩිස්ක්‍රිප්ෂන් එකක්, drawings, claims. ඊළඟට පේටන්ට් number, application number, priority number කියන දේවල් තියෙනවා.
ඒ වගේම අදාළ දවස් තියෙනවා, ක්ලාසිෆිකේෂන් කවුද ඕන කවුද කියන දේවල්, සයිටේෂන්ස් මේවා තියෙනවා, ඊළඟට එක්සැමිනර්ස්ලා කවුද, මේ වගේ දේවල් ගොඩක් දේවල් තියෙනවා. මේ තියෙන US patent එකක් අපිට සාමාන්‍යයෙන් ගන්න පුළුවන්. මේ තියෙන ශ්‍රී ලංකන් patent එක මම හිතන්නේ මේක ඔයගොල්ලෝ කලින් දැක්කා. මේකතන නම් කිරීමක් සිද්ධ කරලා තියෙන්නේ. මම හිතන්නේ මම ඉක්මනටම යන්නම් කාලය ඉලක්ක ගත වෙන නිසා. මේ තියෙන්නේ ඉන්ටර්නැෂනල් සර්ච් රිපෝට් එකක්. අපි සාමාන්‍යයෙන් ඉන්ටර්නැෂනල් ලෙවල් එකට යනවා නම් අපිට ඉන්ටර්නැෂනල් සර්ච් රිපෝට් එකක් ගන්න අවශ්‍යයි. ඒ සඳහා ඉන්ටර්නැෂනල් සර්ච් ඔතොරිටිස් කිහිපයක් තියෙනවා ලෝකේ. ඒ වගේම අපිට මේ ඉන්ටර්නැෂනල් සර්ච් රිපෝට් එක ලබා ගන්න ඕනේ. අපි ඉන්ටර්නැෂනල් ලෙවල් එකට යනවා නම් සාමාන්‍ය ලංකාවේදී ඒකට උනත් අපිට ගන්න පුළුවන් අවශ්‍ය නම්. ඒකෙන් අපිට බලන්න පුළුවන් අපේ නව නිර්මාණයේ එහෙම නැත්නම් පේටන්ට් බලපත්‍රයේ කොයි වගේ ලෙවල් එකක තියෙනවා කියලා. මේක ඇත්තටම අපිට මේ ඒස් වැඩිපුර ගන්න පුළුවන් කියන්නේ අපේ පේටන්ට් එක ගොඩාක් හොඳයි කියන එක. අපි දැනට විශ්වවිද්‍යාලයෙන් අපි එක PCT ඇප්ලිකේෂන් එක ෆයිල් කරලා තියෙනවා. ඒකට අපිට දාපු ක්ලේම්ස් ඒගොල්ලෝ කන්සිඩර් කරපු ක්ලේම්ස් ඔක්කොටම අපිට ඒ ලැබිලා තියෙනවා. ඔයාලට පේටන්ට් ස්කෝප් වගේ වෙබ්සයිට් එකට ගිහලා බැලුවොත් බලා ගන්න පුළුවන් අපේ සර්ච් රිපෝට් එකේ ඉන්ෆර්මේෂන් අපේ ISR එකේ අපේ පේටන්ට් GCT ඇප්ලිකේෂන් එකට අදාළව. ඊළඟට පේටන්ට් ගැන කතා කරද්දී මම මහත්යතුම කතා කරා වගේම යුනිවර්සල් පේටන්ට් කියලා දෙයක් නැහැ කොහෙවත්. අපි අවශ්‍ය පේටන්ට් එකක් ගන්න අවශ්‍ය නම් අපිට අවශ්‍ය හැම ටෙරිටොරි එක එහෙම නැත්නම් හැම රටකම අපි ඒක ප්‍රොටෙක්ට් කරන්න ඕනේ රටින් රටට. එතකොට එතනදී ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි පැරිස් කන්වෙන්ෂන් එක සහ අනිත් එක PCT කියන මෙතඩ් එක. පැරිස් කන්වෙන්ෂන් එකේදී වෙන්නේ අපි අදාළ පේටන්ට් එක පළවෙනි රටේ ෆයිල් කරලා එතන ඉඳන් මාස 12 කාලයක් තුල අපිට අවශ්‍ය සෑම රටකම ඒ පේටන්ට් එක අපි ෆයිල් කරන්නට අවශ්‍යයි. එහෙමත් නැත්නම් PCT කියන ඔප්ෂන් එකක් හඳුන්වලා දෙනවා. ඒ තමයි WIPO එක. එහෙම නැත්නම් World Intellectual Property Organization එක හරහා ගිහිල්ලා අපිට PCT කියන සෙන්ට්‍රල් ඇප්ලිකේෂන් එකක් ලොජ් කරන්න පුළුවන්. එහෙම ඇප්ලිකේෂන් එක ලොජ් කරාට පස්සේ අපිට ඉනිෂියල් ෆයිලින් ඩේට් එක ඉඳන් මාස 30ක කාලයක් ලැබෙනවා මේ රටවල් වල ෆයිල් කරන්න. බලන්න ඕනේ මොකද අපිට ප්‍රොටෙක්ට් කරගන්න අවශ්‍ය රටවල් ටික මොනවද කියන එක. අපිට අවශ්‍ය රටවල් ටික ප්‍රොටෙක්ට් කරගන්න බැරි වුණොත් අපිට ඇත්තටම ගැටලුවක් වෙන්න පුළුවන්. මොකද අපි මේ මාස 30ක කාලය තුලින් පස්සේ අපිට වෙන කිසිම රටක අපේ පේටන්ට් එක ෆයිල් කරන්න බෑ. ඒ නිසා මේ කාලය අපිට අරගෙන අපේ පේටන්ට් එකට හොඳ මාකට් එකක් තියෙන මොන රටවල් වලද කියලා බලලා අපිට ඒක කරගන්න පුළුවන්. ඊළඟට කොස්ට් එක පැත්තෙන් ගත්තොත් පේටන්ට් කියන එකේ ඇත්තටම ගොඩක් කොස්ට්ලි දෙයක්. අපි ලංකාව ගත්තොත් ලංකාවේ 8050ක් විතර වෙනවා සාමාන්‍ය අපි යුනිවර්සිටි ලෙවල් එකේ පේටන්ට් එකකට ඉන්ස්ටිටියුෂනල් එකකට. නමුත් ඒක අපි අවුරුදු 20ක කාලයක් තුල පවත්වාගෙන යන්න ලක්ෂ 4.5ක වගේ මුදලක් අපිට වැය වෙනවා පේටන්ට් බලපත්‍රයේ ඇක්ටිව් තියාගන්න. ඒ වගේම තමයි අපි ලෝක මට්ටමකට ගත්තොත් එහෙම US පේටන්ට් එකක් අපිට ෆයිල් කරනවා නම් සාමාන්‍යයෙන් ලීගල් ෆීස් එක ලක්ෂ 20කට අධික මුදලක් සාමාන්‍යයෙන්. ඒ වගේ රටින් රටට විශාල මුදලක් වැය වෙනවා. ඇත්තට මේ නිසා අර ඉතාමත් හොඳ ඉන්වෙන්ෂන් එකක් තමයි අපි පේටන්ට් වලට යන්න අවශ්‍ය වෙන්නේ. පේටන්ට් රිසෝසස් ගැන කතා කරද්දී ලෝකේ ගොඩක් තියෙනවා පේටන්ට් රිසෝසස්. ඒ වගේම ප්‍රධානම තුනක් තමයි WIPO patent scope එක, ඊළඟට SPASNet, ඊළඟට USPTO එහෙම නැත්නම් United States Patent and Trademark Office එකකින් තියෙන database එක. මේ ඔක්කොම free databases. ඊට අමතරව මේ Korean patent database තියෙනවා, Indian Google patent, ඊළඟ lens කියලා එකක් තියෙනවා, Japanese patent තියෙනවා, Australian, Chinese patent. මේ වගේ ගොඩාක් patent databases තියෙනවා ලෝකේ. මේ වගේ අපිට සර්ච් කරලා හොයන්න පුළුවන් ලෝකේ තියෙන ඕනම පේටන්ට් එකක්. ඒ කියන්නේ නමුත් සමහර රටවල් වල තාමත් මේ පේටන්ට් ඩේටාබේස් වලට කනෙක්ට් කරලා නැති රටවල් තියෙනවා ලංකාව වගේ. ඒ අරින්න ලෝකයේ බහුතරයක් පේටන්ට්ස් අපිට 80-90කට වඩා පේටන්ට් ප්‍රමාණයක් මේ ඩේටාබේස් තුලින් හොයාගැනීමේ හැකියාවක් තියෙනවා. නමුත් ඊට අමතරව මේ කමර්ෂල් පේටන්ට් රිසෝසස් තියෙනවා. මේවා සාමාන්‍යයෙන් ඇත්තටම මිලියන් ගොඩක් අධික දේවල් සාමාන්‍යයෙන් අපිට යුනිවර්සිටි එක ඇතුලේ ඔයාලට හැකියාව තියෙනවා අපේ ටෙක් ට්‍රාන්ස්ෆර් ඔෆිස් එකේ නැත්නම් UBS ඉනෝවේෂන් Q+ සහ Derwent කියන database use කරන්න. මේ වගේ ඇත්තටම අපිට ගොඩාක් user friendly විදියට resource ගන්න පුළුවන්, graphs ගන්න පුළුවන්. ඒ වගේම අපිට අපේ idea එක විතරක් type කරාම සම්පූර්ණයෙන් patent ගන්න පුළුවන්. නමුත් free database එකේදී අපි ගොඩක් codes ගහලා ඒ කියන්නේ boolean algorithm nodes එක දාලා අපිට search කරන්න ඕනේ
හරියටම අවශ්‍ය පේටන්ට් එක ගන්න. නමුත් මේ වගේදී අපි just idea එක එහෙම නැත්නම් abstract එක වගේ දාලා වුණත් මේ innovation Q+ වගේ software වලින් අපිට use කරලා ගන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් අපි පුද්ගලික පාවිච්චියට ගන්නවා නම් එක database එකකට license එක අවුරුද්දට ලක්ෂ 20ක් විතර වගේ වෙනවා. නමුත් අපි විශ්වවිද්‍යාල සියල්ලම එකතු කරලා මම හිතන අපිට common license කීපයක් තියෙනවා මේ පාවිච්චි කරන්න. ඒකෙන් එකක් අපිට UBSL එකට එහෙම නැත්නම් Tech Trans Office එකේ available ඕන වෙලාවක අපි වෙනම laptop එකක් තියලා තියෙනවා. කලින් අපිට වෙලාවක් වෙන් කරගෙන ඇවිල්ලා ඕන කෙනෙක්ට මේවා භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟට local patent database එකකුත් තියෙනවා අපි ගාව. මේක දැනට ඇත්තටම ලංකාවේ තියෙන්නේ දැනට අපිට දීලා තියෙන්නේ Excel database එකක් විදියට. මේකත් අපිට ඕන කෙනෙක්ට ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා ඔයගොල්ලන්ට. ඒ වගේම ලංකාව තුළ publish කරපු ඕනම patent එකක් අපි through university එකේ academics ලට සහ students ලට free of charge ලබා ගන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් ලංකාවේ නීති හැටියට patent එකක් ලබා ගන්න පුළුවන් ඕනම කෙනෙක්ට. හැබැයි ඒකට මුදල ගෙවන්න වෙනවා. නමුත් විශ්වවිද්‍යාලය තුළ ඉන්න කෙනෙක්ට මේ database වලින් අවශ්‍ය patent එකක් තිබ්බොත් අපිට ඒ සම්පූර්ණ document ගෙන දීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට මේ විශේෂ දෙයක් මම කියන්නම්. සාමාන්‍ය අපි දැන් patent එකක් මේ search කරද්දී එන දෙයක් තමයි මේ patent ලියන language එක තියෙන වෙනස් වෙනවා. අපි සාමාන්‍ය language එක විදිහට නෙමෙයි. සමහරක් වෙලාවට අපි teapot කියන එක අපි teapot කියන වචනේ පොඩ්ඩක්වත් නැතුව අපි teapot එක ගැන ලියනවා container for beverage කියන. එතනින් ඇත්තටම එක පැත්තකින් අපේ invention එක broadly ලියවෙනවා. ඒ වගේ දේවල් කරන. ඒ වගේම කවුරු හරි කෙනෙක් teapot එකක් ගැන ලියන්න පුළුවන් teapot කියන වචනේ පොඩ්ඩක්වත් නැතිව. එතකොට කාටවත් මේ teapot එක ගැන patent එක හොයාගන්න බෑ මේ teapot කියන වචනෙන් ගහලා. නමුත් මොකද අපි ලියලා තියෙන්නේ container for beverage කියන එක. ඒ වගේම උදාහරණයක් විදිහට pencil ball point කියන pen කියන එක අපිට writing instrument එහෙම නැත්නම් device වගේ දෙයකින් ලියන්න පුළුවන්. pipe conduit straw කියන එක fluid transferring device කියන වගේ නමකින් use කරන්න පුළුවන්. sieve කියන එක classification device කියන වගේ නමකින්. මේ වගේ විශේෂ patent language ලෝකේ තියෙනවා. ඊළඟට මම කෙටියෙන් සඳහන් කරන්න මේ ලෝකයේ විශාල ප්‍රමාණයක් මේ inventions ලෝකේ පවතිනවා. මේ ඇමරිකාවේ තිබිච්ච 2000 ඇත්තටම කියනවා නම් 10ක් 20ක්වත් නැහැ තරම් ලංකාවේ 2018 කාලේ මේ තියෙන ලංකාවේ මේ දක්වා ඉතිහාසයේ National Intellectual Property Office එකේ ෆයිල් වෙච්ච patent ප්‍රමාණය 22000ක් වගේ ප්‍රමාණයක් තියෙන්නේ. Industrial designs ගත්තොත් 13500ක් වගේ, trademarks 265000ක් වගේ ආසන්න ප්‍රමාණයක් තමයි දැනට මුළු ලංකාවෙම මේ IP filings තියෙන්නේ. නමුත් ලෝකේ ගත්තොත් සමහරක් වෙලාවට සමහර කටවල වල මේ එක දවසට මීට වඩා වැඩි ප්‍රමාණයක් patents ෆයිල් වෙන අවස්ථා තියෙනවා. ඇත්තටම දැන් අපි developing a product කියන තැනට આવොත් ඇයි අපි product එකක් හදන්නේ? ගොඩක් දුරට ඒකෙන් යම්කිසි මුදලක් උපයන්නේ. එහෙම නැත්නම් ඒකේ රටට දැට වැඩක් වෙන්නේ. නමුත් අපේ products වල ගොඩක් වෙලාට තියෙන issue එකක් තමයි කවුරු හරි හැදුවට පස්සේ ඒකෙන් financially ඇත්තටම loss එකක් වෙනවා අපි product එක manufacture කරන්න යද්දී. තවත් එකක් තමයි financial gain එකක් නැති වෙන්න පුළුවන්. ඒක ගොඩක් වෙලාට දැන් ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මම හිතන්නේ ලංකාවේ නව නිපැයුම් කරාට ඒකෙන් ආදායමක් ලබා ගන්න බැහැ කියලා ගොඩක් දෙනා මැසිවිලි නගනවා මම හිතන්නේ. ඒ වගේම තමයි අපි නව නිර්මාණයක් කරාට නමුත් ඒ හා සමාන හෝ ඊට වඩා ගොඩක් හොඳ products ලෝකේ available වෙනවා. ඉතින් ඒකට ප්‍රධාන හේතුවක් තමයි මේ අපි මේ research කරනකොට මේ literature service හරියට කරන්නේ නැති එක. අනිත් එක තමයි අපි research එකක් විදිහට නැත්නම් අපි මේ develop කරන product එක තවත් රට කලින් already patent කරලා තියෙනවා. ඒතකොට අපි අන්තිමට අපි අලුත් කලින් හොයාගෙන තියෙනවා. ඒතකොට අපිට ඒක patent එකක් විදිහට ගන්න බෑ. අනිත් එක තමයි same product එක market එකේ ඊටත් වඩා අඩු cost එකකට තියෙනවා. සමහරක් අවස්ථාවල් තියෙනවා ඉතලා හොයාගත්ත දේවල් තියෙනවා. නමුත් ඇත්තටම මාකට් එකේ ඊටත් වඩා අඩු මුදලකට ඒ දේම කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එතකොට අපි නව නිර්මාණය කොච්චර හොද වුණත් ඒක ඇත්තටම අපිට මාකට් එකට අරන් යන්න බෑ. ඊළඟට අනිත් ප්‍රශ්නේ තමයි raw materials වගේ දේවල් රයා වෙනවා. ඊළඟට සමාකට විකුණන්න බැරි ප්‍රශ්න තියෙනවා. ඒ වගේ ගොඩක් ප්‍රශ්න තියෙනවා. එතකොට අපි researchersලා විදිහට ගත්තොත්
එන ප්‍රශ්න අපි විශ්වවිද්‍යාලය විතරක් මම හිතන්නේ අවුරුද්දකට රුපියල් මිලියන 150කට වැඩි මුදලක් මේ රිසර්ච් වලට වියදම් කරනවා. ඒතර ලෝකයේ ගත්තොත් ලෝකෙත් අති විශාල මුදලක් මේ රිසර්ච් සඳහා වියදම් කරනවා. ඒ වගේම මේකෙන් ඉතාම සුළු ප්‍රමාණයක් තමයි ඇත්තටම පොටෙන්ෂල් මාකට් වැලියු එකක් තියෙන්නේ. අනිත් ඒවාට ගොඩක් වෙලාට මාකට් වැලියු එකක් නැහැ. එතකොට අපිට මේ ඩෙවලොපින් කමර්ෂියලි වයබල් ප්‍රොඩක්ට් කියන එක අපිට පුළුවන් මම හිතන්නේ රටේ ආර්ථිකයට ගොඩක් ලොකු හයියක් වෙන්න. එතකොට ඇයි අපි ඇත්තටම මේ රටේ ආර්ථිකයට මේ වෙන්නේ කමර්ෂියලි වයබල් ප්‍රොඩක්ට් එකක් හදන්න ඕනේ? එක පැත්තකින් ඉකොනොමි එකට අපිට සපෝට් එකක් දෙන්න පුළුවන් රටේ. ඒ වගේම ඒකෙන් රිටර්න් ඔන් ඉන්වෙස්ට්මන්ට් එකක් ගන්න පුළුවන් ඉන්වෙස්ට්මන්ට් එකෙන් ඒක ඉන්වෙන්ටර්ස්ලාට සහ ඒ ආදාළ ආයතන සියල්ලටම හැමෝටම. මේ තියෙන්නේ අපි ලංකා විශ්වවිද්‍යාල තුලින් දැනට කමර්ෂියලයිස් කරපු ඉන්වෙස්ට්මන්ට්ස් කීපයක් මේ තියෙන්නේ බයෝක්ලීන් එක මේක කොළඹ යුනිවර්සිටි එකකින් කරපු එකක්. මේ සුදර්ශන පැණියේ එහෙම නැත්නම් සුදර්ශන සස්පෙන්ෂන් එක අපේ ජයවර්ධන විශ්වවිද්‍යාලයත් කොළඹ විශ්වවිද්‍යාලයේ විශ්වවිද්‍යාලයෙන් දැනට කරපු එස්පිනෝන් නැනෝන් AV99 කියන මාස්ක් එක මේ තුනම විශ්වවිද්‍යාල වලින් කමර්ෂියලයිස් කරලා දැනට මාකට් එකේ තියෙන ප්‍රොඩක්ට්ස් තුනක්. ඊළඟට පේටන්ට්ස් ගැන අනිවාර්යයෙන්ම අපි ඉන්වෙන්ෂන් එකක් කරනවා නම් බලන්න ඕනේ. මොකද ඇත්තටම තියෙන ගැටලුව තමයි ලෝකයේ තියෙන හොඳම ඉන්වෙන්ෂන්ස් ඒකවල තියෙන ඇත්තටම පේටන්ට්ස් වල. අපි සම්මා කොච්චර රිසර්ච් පේපර්ස් වල බැලුවත් හොඳම ඉන්වෙන්ෂන්ස් හොයාගන්න නැහැ. මොකද ගොඩක් හොඳ ඉන්වෙන්ටර්ස්ලා ඒගොල්ලන්ගේ ඉන්වෙන්ෂන්ස් පබ්ලිෂ් කරන්නේ රිසර්ච් පේපර්ස් වල ඒගොල්ලෝ පේටන්ට්ස් වල තමයි ඒවා ටික දාන්නේ. එතකොට ඒකෙදි අපිට ඉන්ටර්නැෂනලි සහ ලෝකල් කියන පේටන්ට් ඩේටාබේසස් දෙකම බලන්න ඕනේ. ඒ වගේම ටිස්ක් සෙන්ටර්ස් එහෙම නැත්නම් මේ ටෙක් ට්‍රාන්ස් ඔෆිස් එකේම වගේ දෙකින් තමයි ඔයාලට ලෝකල් පේටන්ට් ඩේටාබේස් එක බලන්න පුළුවන්. එහෙම නැත්නම් ඉන්ටර්නැෂනල් පේටන්ට් ඩේටාබේස් නම් ඕනම ෆ්‍රී ඩේටාබේස් එකකින් ගන්න පුළුවන්. ඒ වගේම මේ පේටන්ට් සර්ච් වලත් විවිධාකාරයේ සර්ච් ඔප්ටිමයිස් කරන මෙතඩ්ස් තියෙනවා. ඒවා through අපිට ගැළපෙන පේටන්ට් එක මොකක්ද කියලා හරියටම හොයාගන්න ඕනේ. අපි අපේ ඉන්වෙන්ෂන් එක හෝ සමාන දේවල් තියෙනවද නැද්ද කියන එක පේටන්ට් වල. මම හිතන්නේ ඒක තමයි ලොකුම ගැටලුව දැනට අපිටත් ඇත්තටම සමාජකට එනවා ගොඩක් කලාවට අලුත්ම දෙයක් කියලා එනවා. නමුත් අපි ඩේටාබේස් එක ගහලා බලන් මේක ලෝකේ ගොඩාක් තැන්වල කරපු දේවල් කියලා අපිට හොයාගන්න පුළුවන්. ඒකෙදි මම කලින් කිව්වා වගේ මේ පේටන්ට් රිසෝසස් ගොඩක් යූස් කරන්න පුළුවන් ෆ්‍රී ඩේටාබේසස් සහ කමර්ෂියල් ඩේටාබේසස්. ඊළඟට අනිත් දේ තමයි ලිටරචර් සර්වේ එක අපි සාමාන්‍ය රිසර්චර්ස් වලදී කරනවා වගේම කරන් පාවිච්චි කරන. ඊළඟට Google එක ඒ වගේම තමයි මේ අදර් රිසෝසස් YouTube එකේ සමහරට ගහපු ගමන් කියනවා අපිට ගොඩාක් දේවල් දැන් හොයාගන්න පුළුවන් මේ අලුත් දේවල් ඒවා ඉන්වෙන්ෂන්ස් තියෙනවා. අපි සමහරකට අපි අලුත් දෙයක් කියලා හිතන දේවල් ගොඩක් අපේ කෑම ජාතිය වගේ ගොඩක් දේවල් අපි අලුත් දෙයක් කියනට තියෙන නිසා ගොඩක් මේ තාක්ෂණයත් එක්ක ඔයගොල්ලන්ට මේ වුණොත් හොයාගන්න පුළුවන් මේ මොනවා අපි කරන්න යනදී ඇත්තටම ලෝකේ තියෙනවද නැද්ද කියන දේ ගැන. ඒ වගේම තමයි අපි කොච්චර හොඳ ප්‍රොඩක්ට් එකක් හැදුවත් ඒක අන්තිමට මාකට් එකට දාගන්න එහෙම නැත්නම් ඒක සාර්ථක වෙන්නේ නැහැ. මෙන්න මේ කාරණා සම්බන්ධයෙන් අපි සැලකිලිමත් වෙන්නේ නැත්නම් ප්‍රධානම දේ තමයි අපේ නවනිපයමේ අවසාන මිල. අපේ අවසාන මිල කොයි මට්ටමට එනවද කියන එක අපි අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද සමහරක් ගොඩක් අවස්ථාවල් තියෙනවා අපි ඉන්වෙන්ෂන් එකක් කරාට ඒක අපිට මාකට් එකට දාගන්න බෑ. මොකද මාකට් එකේ දැනට තියෙන ප්‍රොඩක්ට්ස් වල ප්‍රයිස් එකට වඩා අපේ ප්‍රයිස් එක ගොඩාක් විශාල ප්‍රමාණයකින් වැඩි. එතකොට අර අපිට ඒ ප්‍රොඩක්ට් එක අපිට ගොඩක් ලොකු ක්ලවුඩ් එකට ගෙනියන්න බැරි ප්‍රශ්න නිසා ගොඩක් දුරට ඒක ෆේල් වෙන්න තියෙන සම්භාවිතාවය වැඩි. අනිත් ප්‍රශ්නේ තමයි ඒකේ තියෙන ingredients සහ raw materials මොනවද කියලා බලන්න ඕනේ. similar products තියෙනවා නම් මාකට් එකේ. ඒ similar products වල ingredients මොනවද, raw materials මොනවද, මොකද අවශ්‍ය වෙන්නේ, මොකද ඒ තුලින් අපිට දල අදහසක් ගන්න පුළුවන් සාමාන්‍ය customers ලගේ කැමැත්ත තියෙන මොන වගේ products වලටද කියන එක. ඊළඟට shelf life එක කියන දේත් බොහොම වැදගත් වෙනවා. දැන් අපි උදාහරණයක් විදිහට අපි yogurt drink එකක් හැදුවොත් අපේ සාමාන්‍යයෙන් මාකට් එකේ තියෙන yogurt එක shelf life එක කොච්චරද කියලා බලන්න ඕනේ. අපේ යෝගට් එක ඊට වඩා ගොඩාක් අඩු නම් එහෙම වුණොත් ඒක සාමාන්‍ය කමර්ෂියලි මාකට් එකට දැම්මට පස්සේ ගොඩක් ඕනම දෙයක් භාණ්ඩයක් අපි සෙල්ෆ් ලයිෆ් එක සැලකිය යුතු කාලයක් තියෙන්න ඕනේ ඒක ගන්න නම්.
නැත්තම් වෙන්නේ අපිට සාමාන්‍ය මොකද අපි ප්‍රොඩක්ට් එක හදන්න කාලයක් යනවා ඊට පස්සේ ඒක අපේ ගබඩාවල තියෙනවා ඒ නිෂ්පාදන ආයතන ඊට පස්සේ අදාළ ඩීලර්ස්ලට යනවා ඊට පස්සේ අදාළ සුපර් මාකට් එකක ඒක හැරි එතන ෂෙල්ෆ් එකෙත් යම්කිසි කාලයක් තියෙනවා ඊට පස්සේ එතනින් ගිහිල්ලා සමහරට ඒක පාවිච්චි කරන කෙනා ගෙදර අරන් ගිහිල්ලා යම්කිසි කාලයක් තියා ගන්නවා අන්නේ කාලේ අපි සිමිලර් ප්‍රොඩක්ට්ස් වල කොයි වගේ විදිහට වේරි වෙන්නේ කියන එක අනිවාර්යයෙන්ම බලන්න ඕනේ නැත්නම් අපේ ප්‍රොඩක්ට් එක අනිවාර්යෙන් ෆේල් වෙන්න ඉඩකඩ සම්භාව්‍යතාවය වැඩි. එනිත් එක තමයි පැකේජින් මෙතඩ්ස් කියන දේවත් අනිවාර්යෙන් බලන්න ඕනේ මොකද ඒ හා සමාන දේවල් පාවිච්චි කරලා තියෙන මොන වගේ පැකේජින් මෙතඩ්ස්ද එතකොට අපිට පුළුවන් එක දෙයක් තමයි එක්කෝ ඒ වගේම දෙයක් එහෙම නැත්නම් ඊටත් වඩා ඉහළ ඒ වගේ තියෙන අඩුපාඩු මොනවද කියලා බලලා ඒවත් තව ඉම්ප්‍රූව් කරන්න අපිට අදහස් ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට ප්‍රොඩක්ට් එකට තියෙන මාකට් සයිස් එක මොන වගේ දෙයක්ද අපි ප්‍රොඩක්ට් එකක් ගහලා ඇත්තටම අපි උදාහරණයක් විදිහට අපිට කොච්චර ලොකු මාකට් එකට යන්න පුළුවන්ද කියන දේ අනිවාර්යෙන් බලන්න වෙනවා. නැත්නම් අපි ප්‍රොඩක්ට් එක කමර්ෂල් ලෙවල් එකට ගියාට පස්සේ අනිවාර්යයෙන්ම ෆේල් වෙනවා. මොකද අපිට අවශ්‍ය ප්‍රමාණයේ මාකට් එකක් නැතිවීම නිසා. ඒ වගේම මාකට් එක බලද්දී අපි මොන ලංකාවේ මාකට් එක නැති වෙන්න පුළුවන් මාකට් එක අපිට තියෙන වෙන රටක වෙන්නත් පුළුවන්. අන්න ඒ දේවල් සම්බන්ධයෙන් විශේෂයෙන් බලන්න වෙනවා අපිට. මොකද ඒ කොස්ට් කැල්කියුලේෂන් අනිවාර්යයෙන්ම යම් කිසි මට්ටමකට හරි කරගන්න වෙනවා. ඊළඟට ප්‍රධානම දේ තමයි මම හිතන්නේ raw material කියන දේ සම්බන්ධයෙන් ඒක locally ගන්න පුළුවන් internationally එහෙම නැත්නම් available quantity කොච්චරද කියන එක සහ cost එක. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි කිරි සම්බන්ධයෙන් ප්‍රොඩක්ට් එකක් හදනවා නම් අපි බලන්න ඕනේ අනිවාර්යයෙන් අපිට අවශ්‍ය වෙන ප්‍රමාණයට එලකිරි ගන්න පුළුවන්ද ලංකාවේ. ඒ වගේම ඒකේ cost එක කොයි වගේද වේරි වෙන්නේ ඒ අපි සමහරට එලකිරි වෙනකොට එලක වේරියේෂන් එකක් තියෙනවා ඒවා අවුරුද්ද පුරාම ගන්න පුළුවන්ද සමහරක් වෙලාවට ගොඩක් තියෙන ගැටලුවක් තමයි යම් නිෂ්පාදන වලට අපි අලුතෙන් දේවල් හොයාගන්න නමුත් අපිට අවශ්‍ය raw material එක තියෙන අවුරුද්දේ ඉතාලම සුළු කාලයක් විතරයි ඒතකොට අපි කොච්චර අපිව සප්ලයි එකක් දෙන්න බැරි වෙන්න පුළුවන් raw material එක available නැති වුනහම සමහරකට import කරන්න වෙන්න පුළුවන් import කරද්දී අපිට අවශ්‍ය දේවල් කරගන්න පුළුවන්ද කියන එක අනිවාර්යයෙන්ම බලන්න වෙනවා මේක practically කරන්න පුළුවන්ද කියන දේ අනිත් එක තමයි අපේ ෆයිනල් ප්‍රොඩක්ට් එකට තියෙන ලීගල් ස්ටේටස් එක මොන වගේද සමහරක් වෙලාවට අපි කොච්චර හොඳ දෙයක් වුණත් සමහරක් දේවල් තියෙනවා අපේ රටේ විකුණන්න බැරි දේවල් තියෙනවා රෙගියුලේෂන්ස් තියෙනවා ලංකාවේ ෆුඩ් අපි කෑම වර්ගයක් ගත්තොත් එimhe ෆුඩ් ඇක්ට් එක තියෙනවා ඒ වගේ රෙගියුලේෂන්ස් තියෙනවා ලංකාවේ කෑමක තියෙන පුළුවන් සීනි ප්‍රමාණයක් තියෙනවා ලුණු ප්‍රමාණයක් තියෙනවා අන්න ඒ වගේ ඊට අමතරව රටේ විවිධ පොලිසිස් තියෙනවා මෙන්න මේ දේවල් අපිට ගෙන්නන්න බෑ ඒ වගේ දේවල් අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපි කොස්මෙටික් ප්‍රොඩක්ට් එකක් හදන්න ගත්තොත් අපි කහ දාලා අපිට මම හිතන්නේ දැනට ලංකාවේ තියෙන ප්‍රතිපත්තිත් එක්ක ලංකාවේ කහ දාලා කොස්මෙටික් ප්‍රොඩක්ට් එකක් හදන එක පාඩුයි. අපිට ප්‍රොඩක්ට් එක අපි ලංකාවේ ඩෙවලොප් කරලා අපිට ෆැක්ටරි එකක් ඉන්දියාවේ දාලා කහ ඒ ප්‍රොඩක්ට් එක හදලා ගේන එක ලංකාවට ලාභයි. මොකද හේතුව ලංකාවේ කහ කිලෝ එකක් ගන්න ගියොත් අපිට රුපියල් 5000කට වැඩි මුදලක් එනවා. නමුත් අපිට ඉන්දියාවට ගිහිල්ලා ඒ ෆැක්ටරිය දාලා අපිට රුපියල් 500ට වගේ කහාර 500ට අඩු මුදලකට කහ කිලෝ එකක් අරගෙන ඒ ප්‍රොඩක්ට් එක මැනුෆැක්චර් කරලා ලංකාවට එවන්න පුළුවන් ගොඩක් අඩු කොස්ට් එකකට. අන්න ඒ වගේ අපි බලන්න ඕනේ ඇත්තටම මේ ඒ රටේ තියෙන පොලිසිස් සහ ඒවත් එක්ක අපේ ප්‍රොඩක්ට් එක මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ කියලා ඒක අනුවත් අපේ ඉන්වෙන්ෂන් එකට යම් යම් චේන්ජස් කරගන්න සිද්ධ වෙන්න පුළුවන්. ඊළඟට ඉන්ටරෙස්ටඩ් පාර්ටිස් මොනවද ඉන්නේ කියන එක. ලෝකලි වෙන්න පුළුවන් ඉන්ටර්නැෂනලි වෙන්න පුළුවන්. මොකද විශේෂයෙන්ම අපි මේ ප්‍රොඩක්ට් අපි හදන්න යන දේ සම්බන්ධයෙන් ඒහා සිමිලර් ප්‍රොඩක්ට්ස් කරන්නේ කවුද මොන වගේ කට්ටියද ඒගොල්ලෝ මොන වගේ ක්‍රවුඩ් එකක්ද ටච් කරලා තියෙන්නේ එතකොට ඒක අපි මාකට් එකට ගියොත් එහෙම මොන වගේ ත්‍රෙට් එකක් එන්න පුළුවන්ද මොන වගේ කට්ටියද කියන එක ගැන අපිට හොඳ අවබෝධයක් මුලදීම තිබ්බොත් විශේෂයෙන්ම අනිත් කාරණාවත් සම්බන්ධයෙන් අපිට අර අපේ ටාගට් ක්‍රවුඩ් එකත් එක්ක බලලා ඒ කම්පැනිස් මොනවාද ඒගොල්ලෝ ටාගට් කරලා තියෙන ක්‍රවුඩ් එක උදාහරණයක් විදිහට ගත්තොත් අපි යෝගට් එකක් ගත්තොත් ගොඩක් දුරට කුඩා ළමයින්ව ටාගට් කරනවා. අන්න එතකොට ඒ වගේ අපි කුඩා ළමයින්ව ටාගට් කරනවා නම් ඒ ළමයි වැඩිපුරම කැමති වෙන්නේ මොන වගේ දේවල් වලටද කියන එකත් අපි අනිවාර්යයෙන්ම අවධානය යොමු කරන්නට අවශ්‍යයි. මොකද අපේ ටාගට් මාකට් එකේ ඉන්ට්‍රෙස්ට් එක මොන වගේ දේවල්ද කියන එක සහ අපිට අපේ කම්පිටිටිව් එකක් දෙන්න ඉන්නේ කවුද කියන එක ගැනත් අනිවාර්යයෙන්ම සලකලා බලන්න අවශ්‍යයි. ඊළඟට අපි කමර්ෂලයිස් කරන්න යද්දී
මේ ප්‍රොඩක්ට් එක හෝ ඉන්වෙන්ෂන් එක මොන වගේ කට්ටියද මේකට අපිට ඉන්වෙස්ටර්ස්ලා විදිහට හොයාගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් තවත් විදිහට ගත්තොත් අපිට කලැබොරේටිව්ලි ඩෙවලොප් කරන්න පුළුවන්. තවත් කම්පැනියක් එක්ක එකතු වෙලා සමාගමක් එක්ක. එතකොට අපිට මේ ප්‍රොඩක්ට් එක ඇත්තටම ඒ ඕන්ගේ එක්ක එකතු වෙලා හොඳට මාකට් එකට ඉතාමත් හොඳට ගැලපෙන ආකාරයට නිර්මාණය කිරීම හැකියාවක් තියෙනවා. එහෙම නැත්නම් පොටෙන්ෂල් ස්ටාර්ට්අප් එකක් විදිහට අපිට පටන් ගන්න පුළුවන්. අපිට අපේම ව්‍යාපාරයක් විදිහට පටන් අරගෙන කරන්න පුළුවන්. මේ වගේ අපිට මොන ක්‍රමයේද වඩාත් ගැලපෙන්නේ කියන එක සම්බන්ධයෙන් අනිවාර්යෙන් අපි මුලදීම හිතලා බලලා ඒකට ගැලපෙන අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තොත් මම හිතන්නේ අපේ ඉන්වෙන්ෂන් එක ගොඩාක් ඉන්වෙන්ෂන් එකක් විදිහට අපිට ඉස්සරහට ගෙනියන්න පුළුවන් සහ අපේ ඉන්වෙන්ෂන් එක ඉවර කරන අවධිය වෙනකොට අවසාන අදියර වෙනකොට අපිට කෙලින්ම මාකට් එකට දාගන්න පුළුවන් විදිහේ හොඳ ප්‍රොඩක්ට් එකක් ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් අපිට එළියට ගන්න පුළුවන්. ඊළඟට විශේෂ දේ තමයි ඇග්‍රීමන්ට් සහ MOUs සම්බන්ධයෙන් අපි විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. අපි වැඩ කරනකොට විශේෂයෙන්ම පෞද්ගලික ආයතන හෝ වෙනත් සම ආයත් එක්ක ගනුදෙනු කරනවා නම් අනිවාර්යයෙන්ම ඒකේ ඕනර්ෂිප් එක අපි ඒගොල්ලොත් එක්ක හොමාරු කරගන්න දේවල් සම්බන්ධයෙන් විශේෂ ඇග්‍රීමන්ට්ස් තියෙනවා, MOUs තියෙනවා, අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඒව සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් තියෙනවා නම් මට කතා කරලා ඕන විස්තරයක් දැනගන්න පුළුවන්. ඒව ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න. මොකද අපි තවත් බාහිර පාර්ශවයකට අපේ ඉන්වෙන්ෂන් එකක් ඩිස්ක්ලෝස් කරනවා නම් අපි ඊට ඉස්සෙල්ලා ඒගොල්ලොත් එක්ක non disclosure agreement එකක් අනිවාර්යයෙන්ම sign කරන්න ඕනේ. අපි අතර සිද්ධ වෙන සංවාදය වෙනත් තුන්වෙනි පාර්ශවයකට යන්නේ නැහැ කියන දේ. ඒ වගේ දේවල් අනිවාර්යයෙන්ම මම හිතන්නේ මේ ඉන්වෙන්ෂන් එකදී තියෙන්නට අවශ්‍ය දේවල්. ඊළඟට අපේ විශ්වවිද්‍යාලය තුලත් අපි පේටන්ට් සබ්මිට් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් තියෙනවා. මම ඊළඟට අපේ USC Tech Trans Office එක Technology and Innovation Support Center එකක් විදිහට WIPO එකේ සහ NIPO එකේ දෙකෙන්ම අපි authorize center එකක් ඕනම WIPO එක සහ NIPO එක අදාළ ඕනම සර්විස් එකක් අපි through කරගන්නට හැකියාවක් තියෙනවා. ඊළඟට තමයි WIPO එක තුල එහෙම නැත්නම් World Intellectual Property Organization එකකින් free courses අඳුන්වලා දීලා තියෙනවා. DL 101 General Course on Intellectual Property, එහෙම ඊට අමතරව DL 101 PCT Distance Learning Course එකක් තියෙනවා, Introduction to Patent Cooperation Treaty කියලා. මේ වගේ courses ගොඩක් තියෙනවා WIPO එකේ free කරන්න පුළුවන්. paid courses තියෙනවා. නමුත් free courses මම හිතන්නේ දැනට හැමෝටම මම හිතන්නේ මේ General Course on Intellectual Property කියන එක ඉතාම වැදගත් වෙන දෙයක්. ඒක කරන්න පුළුවන්. ඒක මාස 2-3ක course එකක්. අන්තිමට සහතිකයක් ලබා ගැනීමත් හැකියාව තියෙනවා ඔයාලට. ඒක තුලින් මම හිතන්නේ මේ ඉන්ටෙලෙක්චුවල් ප්‍රොපර්ටි සම්බන්ධයෙන් හොඳ දැනුමක් ලබා ගන්නට පුළුවන්. ඊට අමතරව අපි ගාවට આવොත් ඒක තුලින් ඔයාලට පුළුවන් ඔයාලා අලුතෙන් ඉන්වෙන්ෂන් එකක් දැන් කරනකොට commercial databases වලට access එක ලබා ගන්නට පුළුවන්. ඊළඟට prior search facilities තියෙනවා. ඊළඟට local patent databases වලට access එක අපිට දෙන්න පුළුවන්. ඊළඟට file patent 40කට වැඩි ප්‍රමාණයක් අපි ෆයිල් කරලා තියෙන විශ්වවිද්‍යාලයේ තුලින් සහ අපිට දැනට patent බලපත්‍ර අපි 17ක් වගේ ප්‍රමාණයක් අපිට දැනට අතර ලැබිලා තියෙනවා. දැනටත් අපි patent බලපත්‍ර 10කට වැඩි ප්‍රමාණයක් දැනටත් වැඩ කටයුතු සිදු කරගෙන යනවා. ඒ සියල්ලම අපි ෆයිල් කරන එක සහ මේන්ටේන් කරන එක ගැන ටෙක්නොලොජි එකක් ඉවලුවේෂන් එක සහ වැලියුවේෂන් කරන මෙතඩ් ගැන අපි කියලා දෙන ඕන කෙනෙක්ට. ඊළඟට ඔයාලගේ දැන් අලුතෙන් ඉන්වෙන්ෂන් එකක් තියෙනවා නම් ඒක commercially viable වෙන්න අපි මොනවද කරන්න ඕන දේවල් ගැන අදහස් ලබා ගන්න ඕන නම් ideas ගන්න ඕන නම් අපි ගාවට එන්න අපිත් එක්ක කතා කරලා අපි ඒ සඳහා අවශ්‍ය උපදෙස් සහ උදව් කිරීම ලබා දෙනවා. ඊළඟට inventions commercialize කරන්න සහ ඊට අමතරව ඕනම intellectual property සම්බන්ධයෙන් අවශ්‍ය trainings තියෙනවා නම් ඒවත් අපි through ලබා ගැනීම හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ තමයි අපි හැම වෙලෙම අර අපි think out of the box කියන එක තමයි අපි සාමාන්‍ය අපි රැඳිලා ඉන්න රාමුවෙන් පිටට ගිහිල්ලා හිතලා බලන්න හැම වෙලෙම අලුත් දෙයක් හොයාගන්න. සමහරට අපි හිතන දේ අපි ඉන්න ලෝකයේ තුල අපි දකින්න දේට වඩා දෙයක් ලෝකයේ සමහර තැන්වල වෙලා තියෙනවා. ඒ දේවල් ගැන හිතලා අපි මේ patents ගැන තියෙන පුළුවන් සමහර අලුත් inventions ගැන දැනට ලෝකේ කරලා තියෙන්නේ මොනවද කියලා බලන්න පුළුවන් තරම්. එතකොට ඔයාලට තවත් අදහසයි අපිට මෙතනින් එහාට තව ගිහිල්ලා අපිට තව දෙයක් කරන්න පුළුවන් කියන එක. නමුත් අපි අපේ රාමු ඇතුලේ හිර වෙලා හිටියොත් එහෙම වෙන්නේ අපි හිතන් ඉන්නේ අපි
අපි කරන දේ තමයි හොඳම දේ කියලා. නමුත් අපි එතනින් ඉස්සරහට ගිහිල්ලා ලෝකයේ මොනවද වෙලා තියෙන්නේ, ලෝකයේ මොනවද හොයාගෙන තියෙන්නේ, එන්නේ දේවල් ගැන ගොඩක් අවධානය යොමු කරන්න අපි බලාපොරොත්තු වෙන ඇත්තටම ප්‍රාර්ථනා කරනවා ඕගොල්ලන්ට හොඳ ඉන්වෙස්ට්මන්ට්ස් කරන්න ලැබෙන කියලා. මොන හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. ට්‍රිෂාන් මම නලින් මැස් ඩිපාර්ට්මන්ට් එකේ මම ඇහෙනවද? ඔව් ඇහෙනවා. හරි. ට්‍රිෂාන් මේ ඇල්ගොරිතම් සම්බන්ධව මොකද්ද පොලිසි එක? ඒ කියන්නේ පේටන්ට් කරන්න පුළුවන්ද නැත්නම් ට්‍රේඩ් මාක් එකක් විතරද ගන්න පුළුවන් ඇල්ගොරිතම් එකක් ඩිවෙලොප් කරොත්? ඒ සම්බන්ධයෙන් විවිධ මේවා තියෙනවා. ඇත්තටම අපි පේටන්ට්ස් ගැන මෙන්න මේ ටික තමයි ඇත්තටම මේ තියෙන ඇල්ගොරිතම්ස් වලත් හැකියාවක් තියෙනවා සමහරක් තැන් වලදී මට අපි මැතමැටිකල් මෙතඩ්ස් නම් බෑ. නමුත් එතන සමහරක් තැන්වල පුළුවන් හැකියාවල් තියෙන තැන් තියෙනවා. අපි පේටන්ට් සර්ච් එකක් කරලා බලන්න පුළුවන් ඕනනම් මොන වගේ දේවල්ද දැනට පුළුවන් කියන එක සම්බන්ධයෙන්. ඔව් ඒක තමයි. ඒක පොඩ්ඩක් අපිට මේ කියන්නේ මම සර්ච් කරාර කිය මදි මං හිතන්නේ. ඒ කියන්නේ සමහරු කියනවා මෙතඩ්ස් එකේ ස්ටෙප්ස් ටික සමහර විට පේටන්ට් කරන්න පුළුවන්. හැබැයි ප්‍රෝග්‍රෑම් එක පේටන්ට් කරන්න බෑ කියලා. ඔව් ඒක මං හිතන්නේ කේස් බයි කේස් වෙන්නේ නැති ඒගොල්ලෝ ඉවැලුවේෂන් එකකට යන්නේ නේද? එහෙම. කේස් බයි කේස් තමයි යන්න වෙන්නේ. හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්. මම හිතන්නේ දැන්ට ලෝකේ ලබාගත් පේටන්ට් සම්බන්ධයෙන් පොඩි අවධානයක් යොමු කරා නම් ගොඩක් දුරට කරන්න පුළුවන්. මම හිතන්නේ මොනවා වගේ දේවල්ද කරලා තියෙන කියලා ගත්තා නම්. මැතමැටිකල් මෙතඩ්ස් නම් බෑ. නමුත් ඇල්ගොරිතම්ස් වලදී යම් තැන් වලදී අපිට පුළුවන් හැකියාවක් තියෙනවා. ඔව්. ඔව්. right. Thank you Trishan. Right. Thank you. මම මේ අතරතුර ඕනනම් අපි මේ වගේ පේටන්ට් ස්කෝප් සර් මම කන්ටිනියු කරන්නද? හරි. බෙහෙවින්ම ස්තුතියි සර්. ඉතින් ඒ ඔබ ඇමතුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණික සම්ප්‍රේෂණ කාර්යාලයේ කළමනාකාරතුමන් වන ට්‍රිෂාන් පෙරේරා මහතායි. ඉතින් නැවත වතාවක් ස්තුති කර සිටිනවා මේ වටින දේශනයට සර්. ඉතින් මම හිතනවා හැමෝගෙම ප්‍රශ්න විසඳෙන්නත් ඇති කියලා. ඉතින් ඊළඟට මේ දේශනය ආමන්ත්‍රණය කිරීම සඳහා මම ආරාධනා කරන්න කැමතියි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා සංගමයේ ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාරිකතුමිය වන ආචාර්ය වසන්ති ද සිල්වා ගුරුමෑණියන් හට. මම මුලින්ම කැමති වහන්ත වෙන්න අපේ ආදර්ශයට පැමිණි අපේ ප්‍රොෆෙසර් සිරිමුතු සහ මිස්ටර් ත්‍රිෂාන් පෙරේරා මහතාට කෙටි දැනුම් දීමකින් තමයි මිස්ටර් ත්‍රිෂාන් පෙරේරා මහතා අපේ ආරාධනාව පිළිගත්තේ. බොහොමත් ස්තුතියි සම්බන්ධයෙන්. ඒ වගේම මේ සංකල්පය අරන් ආවේ අපේ ළමයි. ඒක තමයි ඉතාමත් වැදගත්ම දේ. අපි එහෙම දෙයක් කරමු මැඩම් කියන තැනට ආවා. ඊට පස්සේ අපිට මේක විධිමත් කරගන්න ඉන්වෙන්ටර් කමිෂන් එක හරහා හොඳ අවුට්පුට් එකක් හම්බුණා.
ඒක මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ මෙතනදී. ඒ සඳහා අපේ අධ්‍යයනාංශයේ ආචාර්යවරුන්ගේ උදව් හම්බුනා මේක බිල්ඩ් අප් කරගන්න කොයි විදිහට කම්පිටිෂන් එක අපි ළමයින්ට ඉදිරිපත් කරන්නේ කොයි ගයිඩ්ලයින්ස් හදාන්නේ කියන එකට අපිට සම්පත් ඒ වගේ රිසෝසස් වලින් දායකත්වය ලබා දුන්න මම ලෙක්චරර්ස්ලට අපේලා ස්තුතිවන්ත වෙනවා. මෙතනදී අපි ළමයින්ට පුළුවන් අපි ස්ටුඩන්ට්ස්ලට පුළුවන් ගෲප් එකක් විදිහට සම්බන්ධ වෙන්න මේ කම්පිටිෂන් එකට. මම එන්කරේජ් කරනවා මෙතනදී අර ගෲප් වීමේදී ඔයාලා පුත් සයන්ස් කට්ටිය කම්පියුටර් සයන්ස් එකේ සහයෝගයත් මැත්ස් ඩිපාර්ට්මන්ට්ස් එකට අර කම්බිනේෂන් එකක් විදිහට හොඳ අවුට්පුට් එකක් ගන්න පුළුවන් විදිහට ඔයගොල්ලෝ කම්බයින් වෙන්න කියලා. ෆුඩ් සයන්ස් එකේ හරි ස්පෝර්ට්ස් සයන්ස් ළමයින්ට පුළුවන් කම්පියුටර් සයන්ස් එකේ අවශ්‍යතාවය ඔයගොල්ලන්ගේ අවශ්‍යතාවය බිල්ඩ් අප් කරගන්න නම් දැන් තියෙන ට්‍රෙන්ඩ් එකත් එක්ක IoT පැත්තට කොහොමද ඔයාලගේ ප්‍රොඩක්ට් එක කම්බයින් කරගන්නේ ඒ වගේ කන්සෙප්ට්ස් වලට යන්න පුළුවන් ඔයාලගේ හොඳ කම්බිනේෂන් එකක් ආවොත් සහ එහෙම රෙස්ට්‍රික්ෂන් එකක් නැහැ මම නිකන් අදහසක් යෝජනා කරේ පොඩි රෙස්ට්‍රික්ෂන් එකක් තියෙනවා අපි දැන් ෆිසිකලි හම්බ වෙන්නේ නැහැ ළමයි ටීම් අප් වෙන්නේ කොහොමද ඔයාලගේ අයිඩියා ෂෙයා කරගන්න ඕනේ කොහොමද කියන තැන පොඩි ප්‍රශ්නයක් ඒ ප්‍රැක්ටිකලි නමුත් මම හිතනවා ඔයාලා WhatsApp group කරහා සහ වෙනත් මාධ්‍ය වලින් ඔයාලගේ කනෙක්ෂන්ස් හදාගනි කියලා මේකට උපරිම විදියට දායකත්වය ලබා දෙන්න අපි පොඩි ෆැකල්ටි එකම ඕපන් කරලා තියෙනවා. ඒතකොට කිසිම ભેදයක් නැහැ පෝස්ට් ග්‍රැජුවේට් අන්ඩර් ග්‍රැජුවේට් ස්ටුඩන්ට්ස්ලට ඕනම ඩිපාර්ට්මන්ට් එක ඕන විදියට සඳහා තරඟ සඳහා ඉදිරිපත් වෙන්න පුළුවන්. අද මේ විදේශනයේදී අපිට ගොඩක් දැනගන්න කියන්නේ මගේ මෙන්ටලිටි එකත් වෙනස් වුණා. මේ වගේ දෙයක් කරන්න කොහොමද අපි පෙළඹෙන්න ඕනේ මොන වගේ ෆවුන්ඩේෂන් එකක්ද ගන්න ඕනේ කියන එක අපි බලමු හෙටයි අනිද්දායි අපිට මේ ගැන දැනගන්න පුළුවන් එක එක ෆීල්ඩ්ස් වලින් මොන වගේ දේවල්ද අපිට කරන්න පුළුවන් දැනගන්න පුළුවන් මම බලාපොරොත්තු වෙනවා ස්ටුඩන්ට්ස්ලා මේකට ජොයින් වෙයි කියලා මම හිතන්නේ පවර් ෆේලියර්ස් තියෙනවා ගොඩක් අයට ඒකින්ද ගොඩක් අය සම්බන්ධ වීමේ හැකියාවකුත් තියෙනවා මේ වෙලාවට අපේ මගහරන අයට මේක YouTube එකේ අපි කන්සෙන්ට් එක අරන් අපේ ස්පීකර්ස්ලාගේ YouTube එකේ පබ්ලිෂ් කරන්න බලාපොරොත්තු වෙනවා මේ අපේ ළමයින්ට මේක බැරි වුණ අයට සම්බන්ධ වෙන්න පුළුවන් වෙන විදිහට අපි බලාපොරොත්තු වෙනවා හොඳ රෙස්පොන්ස් එකක් හම්බ වෙයි කියලා අපේ කම්පිටිෂන් එකට පිසි සොසයිටි එකේ ස්ටුඩන්ට්ස්ලාට ස්තුතිවන්ත වෙනවා සහ මේ සඳහා දායක වුණු ඉන්ටර්වෙන්ට් කමිෂන් එකේ අපේ කමිෂනර් ප්‍රොෆෙසර් නිමුතු සහ මගේ ආචාර්ය මණ්ඩලයේ ගුරුවරුන්ට ඉතාමත් ආදරයෙන් මතක් කරන්න කැමතියි. ඒ වගේම හෙට සහ අනිද්දා දිනවලදී ස්පීච් මේ කතා ළමයි දැනුවත් කරන්න ඒ ඉන්විටේෂන් එක බාර ගැනීම සම්බන්ධ මම අනිත් ගුරුවරුන්ට මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා. එතෙන්ම ස්තුතියි මැඩම්. ඉතින් නොදැනුවත්වම අපි වැඩසටහනේ පළමු දවසේ අවසානය දක්වා පැමිණ තිබෙනවා. ඉතින් වැඩසටහන අවසන් කිරීම සඳහා ස්තුති කතාවක් පැවැත්වීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා සංගමේ සභාපතිතුමන් වන යෂාන් හෙට්ටිආරච්චි අයියට මා ආරාධනා කර සිටිනවා. බොහොමත්ම ස්තුතියි නංගි. මම හිතනවා මාව හැමෝටම ඇහෙනවා කියලා. අද දිනේදී පැවැත්ුණේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා සංගමය සහ ශ්‍රී ලංකා නවනිපැයුම් කරුවන්ගේ කොමිසම එක්ව සංවිධානය කරන නවනිපැයුම් තරඟයට සමගාමීව සංවිධානය කරන මාර්ගගත දේශන මාලාවේ පළවෙනි දේශනයයි. මම මේ අවස්ථාව ලබා ගන්නවා අද දිනේදී මේ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා නන් අයුරින් සහයු සියලුම දෙනාට ස්තුති කිරීමට. ප්‍රථමයෙන්ම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා සංගමය වෙනුවෙන් ශ්‍රී ලංකා නවනිපැයුම් කරුවන්ගේ කොමිසමට ප්‍රථමයෙන්ම ස්තුතිය පුද කිරීමට මම කැමතියි. ඉන්පසුව ශ්‍රී ලංකා නවනිපැයුම් කරුවන්ගේ කොමිසමේ වර්තමාන කොමසාරිස් මහාචාර්ය එන්.එම්.එස්. සිරිමුතු ගුරුතුමන්ට ස්තුතිය පුද කිරීමට කැමතියි. මේ දේශනමාලාවට සම්බන්ධ වී සිටින සම්බන්ධ වී වටිනා දැනුම අපිත් එක්ක බෙදා හදා ගැනීම සම්බන්ධයෙන් අප විශ්වවිද්‍යාලයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණික සම්ප්‍රේෂණ කාර්යාලයේ කළමනාකාරතුමන් වන ක්‍රිෂාන් පෙරේරා මහතාටද විශේෂ ස්තුතියක් පුද කරන්නම කැමැතියි. ඉන්පසුව අප විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ පීඨාධිපති මහාචාර්ය
ලලින් කරුණානායක ගුරුතුමාටද ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යනාංශ ප්‍රධානී මහාචාර්ය AR කුමාරසිංහ ගුරුතුමාටද එතකම අප විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා සංගමයේ අනුශාසකතුමිය වන මහාචාර්ය CP අභයරත්න ගුරුතුමියටද අප විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා සංගමයේ ශ්‍රේෂ්ඨ භාණ්ඩාගාරික ආචාර්ය වසන්ති සිල්වා ගුරුතුමියට මේ අවස්ථාවේ විශේෂ ස්තුතියක් පුද කිරීමට කැමැතියි. තවද අපිත් එක්ක එකතු වෙලා හිටපු අපිත් එක්ක එකතු වුණු අපගේ ආදරණීය ආචාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට පැමිණ සිටින සියලුම සහෝදර සහෝදරියන්ටත් අමතරව නානාරින් සහාය දක්වූ සියලුම දෙනාටත් නැවතත් ස්තුතිය පුද කිරීමට කැමැතියි. හෙට දිනේ මෙම ඉන්වෙන්සෝ දේශනමාලාවේ දෙවන දේශනය වන Path to Successful Innovation යන මාතෘකාව යටතේ පැවැත්වීමට සියලුම කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ සඳහා හෙට දිනේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පීඨාධිපතිතුමන් වන මහාචාර්ය ලලින් කරුණානායක ගුරුතුමන්ද අප විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ වනහා පාරිසරික විද්‍යා අධ්‍යයන අංශ ප්‍රධානී මහාචාර්ය උපුල් සුබසිංහ ගුරුතුමන්ද අප විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ ආහාර විද්‍යා හා තාක්ෂණ අධ්‍යයන අංශයේ මහාචාර්ය SB නවරත්න ගුරුතුමන්ද ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේම භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ අප අධ්‍යයන අංශයේ මහාචාර්ය PK DTP පිටිගල ගුරුතුමන්ද ඒත් සමගම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ ගණිත අධ්‍යයන අංශයේ ආචාර්ය නලින් ගණේගොඩ ගුරුතුමන්ද සහභාගී වීමට නියමිතයි හෙට දිනේ පැවැත්වෙන දේශනය සඳහා. ඒත් එක්කම මම මේ දේශනය සඳහා පැමිණ සිටින සියලුම දෙනාටම සහභාගී වෙන මෙන් ආරාධනා කර සිටිනවා. එහෙනම් සුදි කතාව මෙතන නිමා කිරීමට මම කැමැතියි. සුබ රාත්‍රියක් හැමෝටම. ඉතාමත් ස්තුතියි අයියේ. ඉතින් වැඩසටහන අවසන් කිරීම සඳහා ජාතික ගීයට අපි ආචාර දක්වමු.